අයිබෝන් දුව පුතේ අපි අද කතා කරන්නේ 12 වෙනි පාඩම දර්ශක කියන පාඩම තමයි අපි අද බලන්නේ. එතකොට පුතේ මේ 9 වසරේදී අපිට හම්බෙන දර්ශක කියන පාඩමදී අපිට අලුතෙන් දර්ශක නීති 3ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම තවත් පොඩි කොටස් දෙකක් අපිට මේ දර්ශක පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. අපි මුලින්ම 7 වසරේ 8 වසරේදී වගේ ඉගෙන ගත්ත දර්ශක කියන්නේ මොනවද, මේ දර්ශකයක් හැදුනේ කොහොමද, ඊට පස්සේ අපි දර්ශක සුළු කරලා කොහොමද විහිදුවලා ලියලා ඒකේ වටිනාකමක් ලබා ගන්නෙ කොහොමද, අන්න ඒ වගේ පොඩි මූලික ටිකක් අපි ඉස්සෙල්ලා බලලා ඉමු. දර්ශක කියන පාඩමේදී අපි ඉස්සරවම බලන්නේ දර්ශකයක් හැදෙන්නේ කොහොමද. එහෙම නැත්නම් මොකද්ද මේ දර්ශක අංකණය කියන්නේ? සරලවම කිව්වොත් දර්ශක අංකණය කියන්නේ එක්තරා විදිහක ගුණිතයන් ලියන එක්තරා විදිහක්. ඒ කියන්නේ ගුණිතයන් හකුලවල ලියන්න පුළුවන් එක්තරා විදිහකට අපි කියනවා දර්ශක අංකණය කියලා. මම මේකට උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ අපිට තියෙනවා පහ ගුණ කිරීම පහ කියලා ගුණිතයක්. එහෙමනම් මෙන්න මේ ගුණිතය අපිට හකුලවල ලියන්න පුළුවන් දර්ශකාංකණයෙන් දැන් 5 3ක් ගුණ වෙච්ච හින්දා අපිට මේක හකුලවල ලියන්න පුළුවන් 5 1 2 3යි කියලා 5 3 වෙනි බලයේ විදිහට. එහෙමනම් මෙන්න මේ විදිහට 5 3 වෙනි බලය කියලා මේ සංඛ්‍යා දෙකක් මෙන්න මේ විදිහට ලියන එකට අපි කියනවා දර්ශක අංකණයෙන් හකුලවල ලියනවා කියලා. එහෙනම් මෙන්න මේ වගේ තියෙන ගුණිතයක්. එතකොට මේ ගුණිතයට ඕනෑම සංඛ්‍යාවක් එකම සංඛ්‍යාව කීපවතාවක් ගුණ වෙච්ච ගුණිතයක් කියලා අපිට සරලව කියන්න පුළුවන්. මෙන්න මේ විදිහේ තියෙන ගුණිතයක් හකුලවල ලියන ක්‍රමයක් තමයි එහෙනම් දර්ශක අංකණය කියලා කියන්නේ. හරි. අපි එහෙනම් මේක ලියාගෙන යටින් මේ වගේ තව දෙකක් විතර අපි ලියලා යටින් අපි ලියමු මොකද්ද දර්ශක අංකණය කියලා. හරි. එහෙනම් මේක තමයි එකක්. ඊළඟට අපි ගත්තොත් මෙන්න මෙහෙම බලන්න. මේක අපිට දර්ශක අංකණයෙන් ලියන්න පුළුවන් 12 4 වෙනි බලය කියලා. ඔය වගේම අපි ගත්තොත් 3 2ක් මේක අපිට ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය කියලා. එහෙනම් මෙන්න මේ තියෙන්නේ ගුණිතයක ආකාරය. හරි. මේ තියෙන්නේ ගුණිතයක ආකාරය. එතකොට මෙන්න මේ පැත්තේ අපි ලියලා තියෙන්නේ දර්ශක ආකාරය. හරි. අපි එහෙනම් මේක ලියාගමු. මෙන්න මේ විදිහේ තියෙන ගුණිතයන් මෙන්න මේ විදිහට අපිට දර්ශක ආකාරයට ලියන්න පුළුවන්. අපි මේකට කියනවා දර්ශක අංකණය කියලාත් කියනවා. එහෙමනම් අපි මේක මේ විදිහටම ලියාගමු. මේ පැත්තේ සංගල වරහණක් දාලා ලියන්න ගුණිතයක ආකාරය. මේ පැත්තට සංගල වරහණක් දාලා ලියන්න දර්ශක ආකාරය කියලා. ඒ දර්ශක ආකාරය කියන එකට දර්ශක අංකණය කියලාත් කියනවා. එහෙනම් මම වරහන් ඇතුලේ එකක් දාන්නම්. මේකටම අපිට කියන්න පුළුවන් දර්ශක අංකණය කියලාත් කියන්න පුළුවන්. හරි. ඒකත් ලියා ගන්නකෝ වරහන් ඇතුලේ. දැන් මේවා අපි 7 වසරේදී 8 වසරේදී ඉගෙන ගත්තා. දර්ශක හැදෙන්නේ කොහොමද, මේවට දර්ශක අංකණය කියනවා. එතකොට මේ විදිහේ ගුණිතයක් තමයි මේ හකුලවල ලියලා තියෙන්නේ කියලා හැම අපි මේවා පැහැදිලිව ලියලා තියෙනවා. හරි. ගැටලුවක් නැහැ. අපි මේකෙදි මුල ඉඳලා වගේ මේක සම්පූර්ණ වෙන්න මේ ටික ලියා ගන්නකො. පාඩමේ මාතෘකාව දර්ශක කියලා ලියලා මෙන්න මේක ලියා ගන්න මේ විදිහට. වෙලාව මදි නම් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. මම මෙතනින් පස්සේ ලියන්න ඕන ටික කියනවා. හරි. එහෙමනම් රතු පාටින් තරුවක් දාලා මේකට යටින් මේක මේ විදිහට ලියලා රතු පාටින් තරුවක් දාලා රතු පාටින් ලියන්න. ඒක රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න.
ඉහත ආකාරයට ඇති ගුණිතයන් හකුලවා ලිවීම අපි අර හකුලනවා කියන්නේ හකුලවා ලිවීම දර්ශක අංකනය ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ දර්ශක අංකණයෙන් ලියපු කෙනාව කොහොමද කියවන්නේ? ඒ වගේම මෙයාගේ මෙන්න මේ සංඛ්‍යාවන් වලට අපි පොඩි නම් දෙකක් දෙනවා. දැන් මේ අපි මේ පල්ලෙහායින් ලියන ලොකුවට ලියන ඉලක්කමට මෙතන මම මේ 5 කියලා ලියලා තියෙන ඉලක්කමට අපි කියනවා පාදය කියලා. මතක තියාගන්නද අපේ පාද තියෙන්නේ යටින්නේ. එහෙනම් මෙන්න මේ පල්ලෙහායින් ඉන්න සංඛ්‍යාවට අපි කියනවා පාදය කියලා. එහෙනම් මේක ආපහු අපි ටිකක් ලොකුවට ලියාගෙන ඊතලයක් ගහලා ලියා ගන්න මේකට අපි කියන්නේ පාදය. ඒ වගේම මෙන්න මේ අපි මේ ඉහළ කෙළවරෙන් දාන චූටියට දාන ඉලක්කම දැන් ඒක ගැන ඔයාලට අවබෝධයක් ඇති. මෙතන 5වත් 3ක් තිබ්බ හින්දා තමයි අපි මෙන්න මේ උඩින් චූටියට 3 ඉලක්කමක් දැම්මේ. මෙතන 12ව 4ක් තිබ්බ හින්දා තමයි අපි මෙන්න මේ උඩින් චූටියට 4 ඉලක්කම දැම්මේ. මෙතන 3ව 2ක් තිබ්බ හින්දා තමයි අපි මෙන්න මේ 3 ඉලක්කමට උඩින් චූටියට 2 කියලා දැම්මේ. 3ව 2ක් තියෙන හින්දා. එහෙනම් මෙන්න මේ උඩින් දාන පොඩියෙන්ට දාන ඉලක්කමට අපි කියනවා දර්ශකය කියලා. මෙයාට අපි කියනවා දර්ශකය කියලා. ඒ වගේම මෙන්න මේ පාදය සහ දර්ශකය කියන දෙන්න එකතු වෙලා හැදෙන කෙනාට අපි කියනවා බලය කියලා. එහෙනම් මෙන්න මේ පාදය හා දර්ශකය එකතු වෙලා මේ හැදිච්ච සම්පූර්ණ කොටසට අපි කියනවා බලය කියලා. එතකොට දැන් මේ බලය කියන එක මෙහෙම කිව්වට ඔයාලට ඇයි ඉතින් ඒකට බලයක් කියන්නේ කියලා හිතනවනේ නේද? අපි මේකට බලය කියලා කියන්නේ මේක කියවන්නේ අපි බලයක් විදිහට. එහෙනම් මෙන්න මෙහෙමයි කියවන්නේ. අපි බලය කියන වචනේ දාලා තමයි මේක කියවන්නේ. අපි මේකට කියනවා 5 වන බලය. පැහැදිලිද? මෙන්න මේ 5 ඉලක්කමට පාදය කීවා. මේ උඩින් තියෙන චූටි ඉලක්කමට දර්ශකය කීවා. මේ දෙන්නටම මේ 5යි 3යි කියන මේ පාදයයි දර්ශකයයි දෙන්නටම අපි බලය කියලා කීවා. හැබැයි දැන් බලය කියලා කියන්නේ මම වරහන් ඇතුළේ ලියනවා මේක අපි බලය කියලා වචනේ දාලා තමයි කියන්නේ. කොහොමද කියන්නේ? 5 වන බලය. එහෙනම් අපි මේක කියනවා 5 වන බලය. ඒකත් අපි ලියාගමු. 5 වන බලය. ලියා ගන්නකො මේකත්. මේ විදිහට රවුමක් දාලා ඒ රවුමට ඊතලයක් ගහලා බලය කියලා ලියලා වරහන් ඇතුලේ දාන්න මොකද්ද බලය වෙන්නේ? 5 වන බලය. හරි. ඊළඟට අපි බලන්න ඕනේ මෙන්න මේ ගුණිතයන්. දැන් මම මෙතන ගත්ත උදාහරණවලදී ගුණිතයන් එකම සංඛ්‍යාව ගුණ වෙච්ච ගුණිතයන් ටිකක් අරන් තිබ්බේ. හැබැයි එකිනෙකට වෙනස් සංඛ්‍යාවන් හෝ සංඛ්‍යාවක් සමග වීජීය පද ගුණ වෙලත් දර්ශක හැදෙන්න පුළුවන්. අන්න ඒ වගේ වට උදාහරණ කීපයක් අපි කරලා බලන්න ඕනේ. අපි පොඩි අනුමාත්‍රකාවක් ලියමු. අනුමාත්‍රකාවක් ලියන්න ගුණිතයක්
දර්ශක ආකාරයෙන් ලිවීම. ගුණිතයක් දර්ශක ආකාරයෙන් ලිවීම. අනුමාත්‍රකාව ගුණිතයක් දර්ශක ආකාරයෙන් ලිවීම. හරි. මේකෙදි මම උදාහරණ කීපයක් ලියලා පෙන්නනවා. මේ තමයි අපි ගන්න පළවෙනි උදාහරණය. බලන්න දැන් අපිට දීලා තිබ්බා ඔන්න ඔහොම දෙකේ ඒවා පහක් ගුණ වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ගුණිතය අපි ලීවා 2/5 බලය කියලා. මතකයිනේ 2/5 බලය කියලා ලීවා. ඊළඟට දෙවෙනි අවස්ථාවේ මම ගන්නවා ඔන්න ඔහොම එකක්. හරි. මේක බලන්න. මේකෙදි 3 2කුත් තියෙනවා 6 4කුත් තියෙනවා. එහෙනම් මෙන්න මේ සෙට් එකට මෙන්න මේ ටිකට බලන්න මෙන්න මේ 3 2 වෙනුවට අපිට ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය කියලා. ඊළඟට මෙන්න මේ 6 4 වෙනුවට අපිට ලියන්න පුළුවන් 6 4 වෙනි බලය කියලා. එතකොට මෙන්න මේ ඉතුරු වෙන ಗುಣ කිරීම අපි මේ දෙන්න මැද්දටත් දානවා. එහෙනම් මේ බලන්න 3 වරක් 3 කියන එක 3 දෙවෙනි බලය කියලා ලියවා. ಗುಣ කිරීම ඔන්න ඒක දැම්මා. 6 ඒවා තියෙනවා 1 2 3 4. එහෙනම් ඒක අපි ලියවා 6 4 වෙනි බලය කියලා. ඊළඟට අපි ගත්තොත් සංඛ්‍යාවක් සහ බීජීය පදයක්. අපි මෙතෙන්ට ඒ කියලා ගමු. සංඛ්‍යාවන් සහ බීජීය පදයන්. 5 දෙකක් තියෙනවා. ඒ අකුරු 3ක් තියෙනවා. එහෙනම් අපිට මේක දර්ශක ආකාරයට ලියන්න පුළුවන් 5 දෙවෙනි බලය ගුණ කිරීම ඒ වල 3 වෙනි බලය කියලා. මෙතනදී පොඩි විශේෂත්වයකුත් තියෙනවා. දැන් මේ වගේ තැනකදී ඉලක්කම් දෙකක්ම තියෙන හින්දා පාද විදිහට මෙයා 3 දෙවෙනි බලය 6 4 වෙනි බලය කියලා ඉලක්කම්ම වර්ග දෙකක ඉලක්කම්ම ගුණ වෙලා තිබ්බ හින්දා අපිට මේ ගුණ කිරීමේ ලකුණ අනිවාර්යෙන් දාන්න ඕනේ. හැබැයි අපි දන්නවා සංඛ්‍යාවක් සහ මම වෙන උදාහරණයක් ගන්න සංඛ්‍යාවක් සහ බීජීය පදයක් ගුණ වෙලා තියෙද්දී මේ බලන්න 8 වරක් x අපිට මේක ලියන්න පුළුවන් මේ ගුණ කිරීමේ ලකුණ නැතුව 8x කියලා ලියන්න පුළුවන්. අන්න ඒ වගේම දර්ශක අංකනයේදීත් අපිට පුළුවන් මේක 5 දෙවෙනි බලය ඒ වල 3 වෙනි බලය කියලා මෙන්න මේ ගුණ කිරීමේ ලකුණ නැතුව ලියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ වගේ තැනක එහෙම ලියන්න බෑ. මොකද මෙතනදී මෙයත් සංඛ්‍යාවක් මෙයත් සංඛ්‍යාවක්. එහෙමනම් අපිට අර සාමාන්‍ය විදිහට ලියද්දී ඉලක්කමක් බීජීය පදයකින් ගුණ කරද්දී ගුණ කිරීමේ ලකුණ නැතුව 8x කියලා ලියවා වගේ මේකත් ලියන්න පුළුවන් 5 දෙවෙනි බලය ඒ වල 3 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. හරි. අපි 4 වෙනි උදාහරණය ගත්තොත් මේකෙදි මම මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නවා. බලන්න. මේකෙදි m අකුරු 3කුයි n අකුරු 2කුයි තමයි ගුණිතයක් විදිහට ලියලා තියෙන්නේ. එහෙමනම් අපිට මේක ලියන්නත් පුළුවන් m වල 3 වෙනි බලය වරක් n වල 2 වෙනි බලය. එහෙනම් මේකෙදි අර ගුණිතේ නැතුවම අපිට ලියන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට මේ බලන්නකෝ. a වරක් b කියලා තිබ්බොත් ඒ ගුණ කිරීම b කියලා තිබ්බොත් අපිට මේක ab කියලා ලියන්න පුළුවන් වුණා. අන්න ඒ වගේම මෙයාවත් අපිට ලියන්න පුළුවන් m වල 3 වෙනි බලය n වල 2 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ඔන්න අපි උදාහරණ 4ක් කතා කරා ගුණිතයක් දර්ශක අංකණයෙන් ලියන විදිහ ගැන. ගුණිතයක් දර්ශක අංකණයෙන් ලියන විදිහ ගැන අපි උදාහරණ 4ක් කතා කරලා තියෙනවා. මේක අපි ලියාගමුකෝ ඉක්මනට.
අපි එහෙනම් ඊළඟට බලන්නේ මේ කරපු වැඩේම අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් මෙතනදී අපි කරේ ගුණිතයක් දර්ශකාකාරයට ලියපු එක. එතකොට දැන් මේකෙම අනිත් පැත්ත කියන්නේ දර්ශකාකාරයට දීලා තිබ්බොත් එයාව කොහොමද ගුණිතයක් විදියට විහිදුවලා ලියන්නේ කියලා අපි බලන්න ඕනේ. එහෙනම් ඊළඟ අනුමාත්‍රකාව ලියන්න. ඊළඟ අනුමාත්‍රකාව දර්ශක අංකණයෙන් දී ඇති දර්ශකාංකණයෙන් දී ඇති දර්ශකාංකණයෙන් දී ඇති දර්ශකයන් විහිදුවා ලිවීම. දර්ශකාංකණයෙන් දී ඇති දර්ශකයන් විහිදුවා ලිවීම. හරි. එහෙනම් මෙන්න මේ විදිහට පළවෙනි එක අපිට දර්ශකාංකණයෙන් දීලා තියෙනවා 7 වෙනි බලය කියලා. දැන් අපි මේක විහිදුවලා ලියන්න ඕනේ. එහෙමනම් මේක අපිට විහිදුවලා ලියන්න පුළුවන් 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. මොකද 7 වෙනි බලය කියපුවාම 7 ඒවා 5ක් ගුණ වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපි ඔන්න 7 වෙනි බලය කියලා දර්ශකාංකණයෙන් දීලා තිබ්බ කෙනාව විහිදුවලා ලියලා තියෙනවා. ඊළඟට 8 දෙවෙනි බලය වරක් 10 තුන්වෙනි බලය කියලා තිබ්බොත් මෙන්න මේකත් අපි විහිදුවලා ලියන්න ඕනේ. අපිට මේක ලියන්න පුළුවන් එහෙනම් 8 දෙවෙනි බලය කියපුවාම 8 වරක් 8 10 තුන්වෙනි බලය කියපුවාම 10 ඒවා 3ක්. ඊළඟට තුන්වෙනි උදාහරණය මම ගන්නවා. පහයි x වල තුන්වෙනි බලය. බලන්න. පහයි x වල තුන්වෙනි බලය. දැන් මෙන්න මෙහෙම තිබ්බහම කලින් අවස්ථාව මතක් කරලා බැලුවොත් ඔයාලට මතක් වෙන්න ඕනේ. මෙන්න මේ තුන්වෙනි බලය කියන කෙනාගේ අයිතිය තියෙන්නේ x ට විතරයි කියලා. ඔන්න දැන් කාට හරි මේක මේ මොහොතේත් හිතුණා නම් එහෙම මේ තුන්වෙනි බලය පහටත් අයිතිනේ. එහෙනම් පහේව තුනකුයි x අකුරු තුනකුයි කියලා එයා වැරදි. මම මේක ඉස්සරහදී තව චුට්ටක් ආයේ තවත් පොඩි කොටසකදී කියලා දෙනවා. එහෙනම් මතක තියාගන්න මේ 5යි x අකුරයි මැද්දේ ಗುಣ කිරීමක් තියෙනවා. ඔන්න ඔහොම ಗುಣ කිරීමක් තියෙනවා. 5යි x අකුරයි මැද්දේ ಗುಣ කිරීමක් තියෙනවා. එහෙනම් අපිට මේ තුන්වෙනි බලය පහේ ඉලක්කමට නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි මේක ගන්නෙ 5 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x කියලා. පැහැදිලිනේ? ඊළඟට 4 වෙනි උදාහරණය a වල 4 වෙනි බලය b වල 3 වෙනි බලය. a වල 4 වෙනි බලය b වල 3 වෙනි බලය. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් a වල 4 වෙනි බලය කියපුවාම a අකුරු 4ක් b වල 3 වෙනි බලය කියපුවාම b අකුරු 3ක්. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් දර්ශක අංකණයෙන් දීලා තියෙන කෙනෙක් විහිදුවලත් ලියා ගන්න. දැන් මෙතනදිත් මෙන්න මේ දෙන්න මැද්දේ ගුණ කිරීමක් තිබ්බනේ. ඒක මම මෙතෙන්ට දාලා තියෙනවා. ඒක මම ආපහු මේ විදිහට ලියලා හදුවේ නෑ. එකපාරම ලියලා දැම්මා. හරි. ලියා ගන්නු කෙනා මේ ටික මේ උදාහරණ 4.
දැන් මෙන්න මේ විහිදු වල ලියන එකේම අපිට තව පොඩි වැඩක් කරන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ වගේ අවස්ථාවල මේ විහිදු වල ලියලා මේකේ වටිනාකම හොයන්න කියලා දෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේක අනුමාත්‍රකාවක් විදිහට ලියන්න එපා. මේ අනුමාත්‍රකාව යටතේම තමයි අපි මේ කොටසත් කරන්නේ. වෙනම චුට්ටක් යටින් මෙහෙම ලියන්නකො මේකට යටින්. පහත දැක්වෙන දර්ශකයන් විහිදුවා ලියා දැන් මේ විහිදුවල ලියන්නේ ගුණිතයක් ලෙස වරහන් ඇතුලේ ඕනනම් දාගන්න ගුණිතයක් ලෙස කියලා. විහිදුවා ලියා වරහන් ඇතුලේ දාගන්න ගුණිතයක් ලෙස. විහිදුවා ලියා එහි අගය සොයන්න. හරි. ඒකෙදි මම ගන්න පළවෙනි උදාහරණය තමයි 2/4 වෙනි බලය. එහෙනම් මේක අපි ගුණිතයක් ලෙස විහිදුවලා ලියලා මේකේ අගය හොයන්න ඕනේ. අපිට පුළුවන් මේක ලියාගන්න 2/4ක්. මොකද 2/4 වෙනි බලය කියන්නේ 2/4ක් ගුණ වෙනවා කියන එක. එහෙනම් 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න අපි මේකේ උත්තරය ගත්තා. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. ගුණිතයක් විදිහට විහිදුවලා ලීවා පිළිතුර සුළු කරා. එහෙනම් අපි දෙවෙනි උදාහරණය ගත්තොත් මෙන්න මෙහෙම එකක්. 6 වරක් 4 දෙවෙනි බලය. 6 වරක් 4 දෙවෙනි බලය. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් 6 ගුණ කිරීම 4 ගුණ කිරීම 4 කියලා. අපිට උත්තරයක් එනවා 6 වරක් 4 24යි 24 ඒවා 4ක් 96යි කියලා. ඔන්න ගුණිතයක් විදියට විහිදුවලා ලීවා පිළිතුර සුළු කරා. ඊළඟට තුන්වෙනි උදාහරණේ මම වීජීය පදයකුත් එක්ක දාලා මේක දෙනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 3 වෙනි බලය වරක් A වල දෙවෙනි බලය. එහෙනම් අපි ඉස්සලා මේක විහිදුවලා ලියවොත් 3 වරක් 3. මොකද 3 වෙනි බලය. A වරක් A. එහෙනම් මේක අපිට එනවා 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27යි 27 වරක් A 27යි A ආපහු A ගෙන් ගුණ වුණාම A වර්ග. එහෙනම් මේක අපිට A වල දෙවෙනි බලය කියලාම තමයි දාන්න වෙන්නේ. මොකද අපි A වල වටිනාකමක් දන්නේ නැති හින්දා අපිට ඒක ඉලක්කමක් විදිහට සලකන්න බෑ. එහෙනම් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි කියලා දාලා A වල දෙවෙනි බලය කියලා අපි දාලා තියෙනවා. ඊළඟට මෙන්න මේ 4 වෙනි අවස්ථාව ගත්තොත් මේ 4 වෙනි අවස්ථාවේදී මම දෙනවා මෙහෙම එකක්. දෙකේ පස්වෙනි බලය වරක් 3යි x වල 4 වෙනි බලය. ඔන්න දැන් තියනවා විශේෂ තැනක්. ඒ විශේෂ තැන තමයි අපිට 2/5 බලය නම් ලියන්න පුළුවන් 2/5ක්. ওই විදිහට 2/5 බලය අපිට ලියන්න පුළුවන්. ගුණ කිරීම. දැන් මෙතනදී අපි දන්නවා මේ තියෙන්නේ 3 වරක් x වල 4 වෙනි බලය. එහෙනම් 3/1යි තියෙන්නේ. මේ 4 වෙනි බලය 3 ඉලක්කමට එහෙම අයිති නෑ. හේතුව තමයි මෙන්න මෙයා මේ තියෙන්නේ 3 වරක් x වල 4 වෙනි බලය කියලා. ඔන්න ඔහොම තියෙන්නේ. මේ මම වරහන් ඇතුලේ මේ මැද්දට ගුණ කිරීම ලකුණක් දාලා ලියලා තියෙනවා. එහෙනම් මේ බලන්නකෝ 2/5 වෙනි බලය තියෙනවා. 3/1ක් තියෙනවා. මෙතන බලයක් තිබ්බත් 1යි කියලා ගැටලුවක් නැහැ. නැතත් අපි නැත්තම් 1යි කියලා ගන්නවා. හරි. අපි මේක 1යි කියලාම හිතමු. එහෙනම් x වල 4ක් තියෙනවා. එතකොට අපිට මේක ලියන්න වෙනවා x අකුරු 4කින්. දැන් එහෙනම් අපිට මේක සුළු කරගන්න පුළුවන් 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි 32 ඒවා 3ක් 96යි 32 ඒවා 3ක් එනවා අපිට 96ක් කියලා. තව x වල 4 වෙනි බලයක් තියෙනවා.
හරි ලියාගමුකෝ අපි එහෙනම් මේක. මේ කරේ මෙන්න මෙයාව මම මෙතන වරහන් ඇතුලේ ආපහු දාලා තියෙනවා. ඕනනම් මේකම තමා මේ තියෙන්නේ. ඒක ලියාගත්තත් ගැටලුවක් නැහැ. එහෙමනම් අපිට මේ වෙද්දි පුළුවන් ගුණිතයක් දර්ශකාකාරයෙන් ලියන්නත් දර්ශකාකාරයෙන් තියෙන එකක් විහිදුවලා ගුණිතයක් විදිහට ලියන්නත් ඒ වගේම ඒ විදිහට ගුණිතයක් විදිහට විහිදුවලා ලියලා එයාගේ වටිනාකම හොයන්නත් අපිට පුළුවන්. තවත් පොඩි කොටසක් අපිට තියෙනවා. ඒ කොටස අපි හඳුන්වනවා ගුණිතයක බලයක්. ඔන්න මේක පටල ගන්න එපා. මම මේක ලියන්න දෙන්නම්. දැන් මේ ඊළඟට අපි කතා කරන්න හදන්නේ ගුණිතයක බලයක් තිබ්බොත් ඒක බලවල ගුණිතයක් විදිහට ලියන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි ලියමු මේකට රතු පාටින් තරුවක් දාන්න. මොකද මේක විශේෂ තැන. මේකයි තව අනුමාත්‍රිකාවක් අපි ඉස්සරහදී කතා කරනවා. ඒ දෙක ඔයාලා පටල ගන්නවා. ඒ හින්දා මෙතන පොඩි විශේෂත්වයක් හැඟවෙන්න ඕනේ හින්දා අනුමාත්‍රිකාවක් ඕනේ නැහැ. රතු පාටින් තරුවක් දාලා ඉස්සරහින් ලියන්න නිල් පාටින් ලියන්න. මේක රතු පාටින් ලියන්න ඕනේ නැහැ. රතු පාටින් තරුවක් දාලා ලියන්න. ගුණිතයක බලයක් ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස ලිවීම. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස ලිවීම. මේක හරි සරල අවස්ථාවක්. මෙන්න මෙහෙම කතාවක් තමයි ඔය කියන්නේ. දැන් අපිට දීලා තිබ්බොත් ගුණිතයක බලයක්. එහෙනම් ඉස්සරෝම දීලා තියෙනවා මෙන්න මෙහෙම ගුණිතයක්. 5 වරක් 4. මේක ගුණිතයක් බව අපි දන්නවනේ. නේද? මේක ගුණිතයක් බව අපි දන්නවා. එහෙනම් ඔය කියන විදිහට ගුණිතයකට බලයක් තිබිලා තියෙනවා. එතකොට මෙන්න මේ ගුණිතයට මෙන්න මෙහෙම බලයක් තිබිලා තියෙනවා. 3 වෙනි බලය කියලා. පැහැදිලිද? ගුණිතයක බලයක් තිබිලා තියෙනවා. මෙන්න මේ ගුණිතයක බලය බලවල ගුණිතයක් විදිහට අපි ලියන්න ඕනේ. පැහැදිලිද? දැන් තේරුම් ගන්නකො. 5 වරක් 4 කියපුවාම ගුණිතයක්. ඒ ගුණිතයට බලයක් තිබ්බා. එතකොට මේ බලය මේ තුනේ ඉලක්කම මේ ගුණිතයටම තියෙනවා. ඒකයි අපි කිව්වේ ගුණිතයක බලයක් කියලා. ඒ වගේම මේක අපි ලියනවා බලයන් වල ගුණිතයක් විදිහට. එහෙනම් බලයන් දමා 5 3 වෙනි බලය ගුණ කිරීම 4 3 වෙනි බලය. පැහැදිලිද? එතකොට මේ වචන ටික ආය අමුතුවෙන් පටලවා ගන්න මතක තියාගන්න ඕනේ නෑ. ඔයාලා මතක තියාගන්න මෙන්න මේ විදිහට ගුණිතයක් තිබිලා ඒ ගුණිතයට සම්පූර්ණම බලයක් තිබ්බොත් අපිට ඒ බලය මේ දෙන්නට වෙන වෙනම දෙන්න පුළුවන් කියන එක. මේ දෙන්නට වෙන වෙනම මේ බලයන් දෙක දෙන්න පුළුවන්. එහෙමනම් මේ ගුණිතය වෙනුවට බෙදීමක් තිබ්බත් ඔය වැඩේම කරන්න පුළුවන්. එහෙනම් ඔය ගුණිතය වෙනුවට බෙදීමක් මම මෙන්න මෙහෙම ගන්න 5 බෙදීම 4 අන්න. දැන් එහෙනම් ගුණිතයක බලයක් නෙමේ තියෙන්නේ බෙදීමක බලයක් තියෙන්නේ. බෙදීමක බලයක් තියෙනවා. මේක අපිට බලවල බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් කොහොමද අපි ලියන්නේ?
මේ තුන්වෙනි බලයම ගන්නම්. මේක අපිට ලියන්න පුළුවන් 5 තුන්වෙනි බලය බෙදීම 4 තුන්වෙනි බලය කියලා. ඔන්න ඕක අපි නීතියක් විදියට එහෙනම් මතක තියාගන්න ඕනේ. හරි. මම මේක එහෙනම් ඔයාලට රතු පාටින් ලියලා කොටුවක් දාගන්න එකක් ලියලා පෙන්නන්නම්. මේ බලන්නකෝ. අපි ගන්නවා m වරක් n වල x වෙනි බලය කියලා. m වරක් n වල x වෙනි බලය කියලා ගන්නවා. එහෙනම් මෙන්න මේ x කියන බලය මෙතන බය වෙන්න එපා. දැන් m කියන්නේත් මොකක් හරි ඉලක්කමක්, n කියන්නේත් මොකක් හරි ඉලක්කමක්, ඒ වගේම x කියන්නේත් මොකක් හරි ඉලක්කමක් ඕන එකක් ගන්න පුළුවන්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් m වල x වෙනි බලය වරක් n වල x වෙනි බලය කියලා ලියන්න පුළුවන්. ඒ වගේම මේක m බෙදීම n ගේ x වෙනි බලය කියලා තිබ්බොත් මේක අපිට ලියන්න පුළුවන් m වල x වෙනි බලය බෙදීම n වල x වෙනි බලය කියලා ලියන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට මෙන්න මේ ලියපු එකට සාධාරණ සමීකරණ දෙකක් තමයි මම මේ ලියලා තියෙන්නේ. පැහැදිලිද? ගුණිතයක් විදිහට සම්පූර්ණ බලයක් තිබ්බොත් ඒ ගුණිතයේ පද දෙකට වෙන වෙනම මේ බලය දෙන්න පුළුවන්. ඒ වගේම බෙදීමක් විදිහට සම්පූර්ණ බලයක් තිබ්බොත් ඒ බෙදීමේ පද දෙකට වෙන වෙනම මේ බලයන් දෙක මේ දර්ශක දෙක දෙන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒක තමයි අපි කියවේ ගුණිතයක බලයක් තිබිලා දැන් තියෙන්නේ බලවල ගුණිතයක්. පැහැදිලිනේ? හරි. එහෙමනම් මෙන්න මේකත් ලියාගෙන මේක රතු පාටින්ම ලියලා මේ විදිහට කොටුවක් දාගන්න. හරි. ඊළඟට මම මේකෙදි ඔයාලට තව පොඩි උදාහරණ දෙකක් මෙන්න මේ කොටසත් අඩංගු වෙන විදිහ පොඩි උදාහරණ දෙකක් කියලා දීලා අපේ 9 වසරේ කොටසට අපි යන්න ඕන. ඒ හින්දා ලියන්න පොඩි ගාණක් විදිහට යටින් ලියන්නකො මෙහෙම. පහත දී ඇති දර්ශකයන්ගේ අගය සොයන්න. පහත දී ඇති දර්ශකයන්ගේ අගය සොයන්න. හරි. කලින් අවස්ථාවේ මට ඍණ පාදයක් දෙන්න බැරි වුණා. ඒ හින්දා මම මේකෙදි මෙන්න මෙහෙම එකක් දෙනවා. ඍණ 5 3 වෙනි බලය. ඍණ 5 3 වෙනි බලය. දැන් මේකේ මට අගය හොයලා දෙන්න ඕනේ. එහෙනම් අපි කොහොමද කරන්න ඕනේ? දැන් සාමාන්‍යයෙන් 5 නම් 5 3ක් නේ අපි ලියන්නේ. හැබැයි මෙතන තියෙන්නේ ඍණ. ඒ හින්දා අපි ඍණ 5 3ක් ලියන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඍණ 5 3ක් ලියන්න ඕනේ. මතක තියාගන්න අපි ඍණ සංඛ්‍යාවක් ලියද්දී වරහණකුත් එක්කනේ ලියන්නේ. මොකද එහෙම වුණාම අපිට මේක පැටලෙන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා මෙන්න මේ සංඛ්‍යා ටික ගුණ කරලා බලලා පස්සේ මෙයාලගේ ලකුණ මොකක්ද කියලා බලමු. බලන්න එහෙනම්. මෙන්න මෙතන
5 වරක් 5 25යි. 25 ඒවා පහක් 125යි. එහෙනම් ඉලක්කම් තුන ගුණ කරපුවාම 5 වරක් 5 25යි. 25 ඒවා පහක් 125යි. දැන් ඊළඟට අපි බලන්න ඕනේ මෙයාලගේ ලකුණ. එහෙනම් අපිට පුළුවන් ඍණයි ගුණ කරපුවාම මේ මෙතන ඍණ ලකුණයි මෙතන ඍණ ලකුණයි. මොකද්ද උත්තරේ? ඍණයි ගුණ කරපුවාම දෙන්නම සජාතීය හින්දා උත්තරේ ධනනේ. ඍණයි ධන. එහෙනම් මේ ඍණ ලකුණයි ගුණ වෙලා ධන කියලා හැදෙනවා. අන්නේ හැදිච්ච ධන ලකුණයි මේ ඍණ ලකුණයි ගුණ වුණාම ධනයි ඍණයි ගුණ වෙලා ඍණ කියලා හැදෙනවා. එහෙනම් අපිට එනවා උත්තරයක් ඍණ 125යි කියලා. හරි. දැන් මම මෙන්න මේ කොටසට අදාළ උදාහරණකුත් ඔයාලට දෙනවා. දෙවෙනි එක දෙවරක් 3 4වෙනි බලය. දෙවරක් 3 4වෙනි බලය. එහෙනම් අපිට පුළුවන් මේ ගුණිතයේ තියෙන දෙකේ ඉලක්කමට වෙනම 4වෙනි බලය දෙන්න. ඒ වගේම 3 ඉලක්කමට වෙනම 4වෙනි බලය දෙන්න පුළුවන් නේ. දැන් ඔයාලට හිතනවා ඇති ඇයි ඉතින් දෙවරක් 3 6යි කියලා 6 4වෙනි බලය හෙවුවනම් ඒත් හරිනේ කියලා. ඔව් එහෙමත් හරි. හැබැයි මම දැන් මෙතනදී මේ දෙන්නට වෙන වෙනම දුන්නා. මොකද ගුණිතයක බලයක් බලවල ගුණිතයක් විදිහට මම මෙතන ඔයාලට උදාහරණයක් පෙන්වන්න ඕන හින්දා. එහෙනම් අපිට එනවා මෙතන 2ව 4ක් අපිට ලියන්න පුළුවන් ඔන්න ඔය විදිහට. 3ව 4කුත් ලියන්න පුළුවන් ගුණිතයක් විදිහට. එහෙනම් 2ව 4ක් කියන්නේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. 3ව 4ක් කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 ඒවා 3ක් 81යි කියලා අපිට එනවා. දැන් එහෙනම් 16 ගුණ කිරීම 81න් අපිට උත්තරයක් ගන්න පුළුවන්. 6යි 48යි මෙතන 1යි 8යි. එහෙනම් 1296යි කියලා අපිට මේකේ උත්තරයක් එනවා. ඊළඟ තුන්වෙනි උදාහරණය මේකෙදි මම ගන්නවා බෙදීමක්. එතකොට මේ බෙදීම සහ මේක ඇතුලේ ගුණිතයකුත් එක්ක ගන්නවා මම. එහෙනම් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තමයි අපිට දීලා තියෙන්නේ. 2x බෙදීම 4 දෙවනි බලය. 2x බෙදීම 4 දෙවනි බලය. එහෙමනම් දැන් මං කියවනේ මේක ඇතුලේ ගුණිතයකුත් තියෙනවා බෙදීමකුත් තියෙනවා කියලා. ඔව් මෙන්න මෙතන ගුණිතයකුත් තියෙනවා. දැන් එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේක මෙන්න මේ අවස්ථාවලින් ලියන්න. දැන් අපිට දීලා තියෙනවා m බෙදීම n ගේ සම්පූර්ණ බලයක් තිබ්බොත් අපිට m වලට වෙනම n වලට වෙනම දාන්න පුළුවන්. එහෙනම් මේකෙත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඔන්න ඔහොම මෙතන වරහනකුත් එක්ක දාන්න වෙනවා. හැබැයි පල්ලෙහාට නම් වරහනක් ඕනේ නැහැ. හේතුව තමයි මේ ලවයේ 2 කියලායි x කියලායි පද දෙකක් තියෙනවා. මෙන්න මෙතන හොඳට තේරුම් ගන්න. මේ ලවයේ අපි මෙන්න මෙහෙම දැම්මොත් මේක වැරද්දක් වෙනවා අපිට. 2x වල දෙවෙනි බලයයි 4 දෙවෙනි බලයයි කියලා දැම්මොත් අපි මේ දාපු එක වැරදි. හේතුව තමයි මෙන්න මේ විදිහට 2x ගේ දෙවෙනි බලය කියලා දාපුවාම මේ x ට විතරයි මේ දෙවෙනි බලය අයිති වෙන්නේ. ඇයි? දෙකේ ඉලක්කම ගුණිතයකින් මෙහා පැත්තේ ඉන්නේ. හැබැයි අපිට මේ කියලා තියෙන විදිහට මෙන්න මෙතෙන්ට අනිවාර්යයෙන්ම ගුණිතයකුත් එන්න ඕනේ. එහෙනම් මෙන්න මෙහෙම වරහනක් දාපුවාම අපිට ගන්න පුළුවන් දෙකටත් දෙවෙනි බලයක්. ඔන්න මම ඒක ඊළඟ පියවරේ ලියනවා. දෙකටත් දෙවෙනි බලයක් ගුණ කිරීම x ටත් දෙවෙනි බලයක්. බෙදීම 4ටත් දෙවෙනි බලයක්. එහෙනම් අපි මේක විහිදුවලා ලියුවොත් දෙවරක් 2යි x වරක් x මෙතන 4 වරක් 4යි. අපිට මේක කපන්න පුළුවන් 2ට 2 ඒවා 1යි 4ට 2යි. ආපහු මේ 2ට 2 ඒවා 1යි මෙතෙන්ට 1යි. එහෙනම් උත්තරයක් එනවා x වල දෙවෙනි බලය බෙදීම 1 වරක් 4 4යි කියලා. දැන් සමහර ළමයින්ට මෙන්න මෙතන මම කරපු වැඩේ පොඩ්ඩක් අපැහැදිලි ඇතිනේ. ඇයි මේ මෙතෙන්ට ආයේ වරහනක් දැම්මේ කියලා පොඩි අපැහැදිලිකමක් ඇති. අන්න ඒ හින්දා මම තව උදාහරණයක් ඔයාලට මෙතනින් කියලා දෙනවා. මේ බලන්නකෝ. 5යි a වල
තුන්වෙනි බලය. මේක මෙහෙම තිබ්බොත් මෙතනදී අපි හොඳාකාරවම දන්නවා මේ 5ට තුන්වෙනි බලය අයිති නැහැ. හැබැයි මම මේක මෙන්න මෙහෙම දැම්මොත් දැන් අපි දන්නවා මේකනේ ඔය ලියලා තියෙන්නේ. මේ මෙතන ගුණිතේ නැතුවනේ මේ ලියලා තියෙන්නේ. එහෙනම් දැන් මෙතනදී මේ 5ටත් තුන්වෙනි බලය අයිති, ඒටත් තුන්වෙනි බලය අයිති. ඔන්න ඔය වැඩේ තමයි මේ මෙතන මේ 2x අපි කරේ. පැහැදිලි නේද? දැන් මේ වරහන නොතිබ්බා නම් මෙතෙන්ට තුනේ ඉලක්කමක් එන්න බෑ. අපි ඒකත් ඊළඟ පාර ලියමුකෝ. දැන් වරහනක් තියෙන හින්දා මෙතෙන්ටත් තුන්වෙනි බලයක් එන්න ඕනේ. මෙන්න මේ නීතියට අනුව වරහනක් ඇතුලේ ගුණිතයක් තියෙනවා. ඒ ගුණිතයටම x කියලා බලයක් තියෙනවා. මෙතන හිතන්නකෝ 5 වරක් 4 කියලා ගුණිතයක් තියෙනවා. ඒ ගුණිතයටම තුන්වෙනි බලයක් තියෙනවා. එහෙනම් 5ටත් තුන්වෙනි බලය අයිති 4ටත් අයිති. ඒකම තමයි මෙතනත්. එහෙනම් අපිට මෙතනින් අපිට එන උත්තරයක් ඔන්න ඔහොම. පස්වරක් 5 25යි 25 5ක් 125යි ඒ වල තුන්වෙනි බලය. අන්න දැන් මේ තුන්වෙනි බලය අයිතිය තියෙන්නේ ඒට විතරයි. මොකද මෙයාට දැන් ඒක අයිති නැහැ. අපි පස්වෙනි එකට මේකේ වරහනක් නැතුව මේකම ලියලා බලමු. එහෙනම් ඔන්න ඔහොම තිබ්බනම් මේක පස්වරක් ඒ වල තුන්වෙනි බලයමයි. එතකොට උත්තරේ 5යි ඒ වල තුන්වෙනි බලයම තමයි. හරි නේද? දැන් පැහැදිලිනේ. මෙන්න මේ දෙන්නගේ වෙනස පැහැදිලිව අඳුර ගන්න. වරහන තිබ්බොත් දෙන්නටමයි තියෙන්නේ. වරහන නැත්තම් මේ ඒට විතරයි තුන්වෙනි බලය අයිති. හරි. අපි ලියාගමුකෝ උදාහරණ ටික. 1 2 3 4 5. ලියාගන්න අනුමාත්‍රකාවක් සමාන පාද සහිත බලයන් ගුණ කිරීම. අනුමාත්‍රකාවක් ලියාගන්න සමාන පාද සහිත බලයන් ගුණ කිරීම. සමාන පාද සහිත බලයන් ගුණ කිරීම. දැන් ඔතනදී සමාන වෙන්න ඕන. පාද කොයි කොටස්ද සමාන වෙන්නේ? අර ලොකුවට ලියන යටින් ලියන ලොකු ඉලක්කම සමාන වෙන්න ඕන. එහෙනම් සමාන පාද සහිත බලයන් ගුණ කරන්න තියෙන්නේ මෙතනදී. හොඳට මතක තියාගන්න සමාන පාද සහිත බලයන් ගුණ කරන්න තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ විදිහේ උදාහරණයක් අපි ගත්තොත් 5 දෙවනි බලය ගුණ කිරීම 5 4වෙනි බලය කියලා මම ගන්නවා. එහෙනම් දැන් මේ තියෙන්නේ සමාන පාද සහිත බලයන් දෙකක්. 5 කියන්නේත් පාදය මේකේ, මෙතන 5 කියන්නේත් මෙයාගේ පාදය. එහෙනම්
මෙයාව අපිට කියන්න පුළුවන් පහේ දෙවෙනි බලය, මෙයාට කියන්න පුළුවන් පහේ හතරවෙනි බලය. එහෙමනම් මේ තියෙන්නේ සමාන පාද සහිත බලයන් දෙකක් ගුණ කරන අවස්ථාවක්. මෙන්න මේ සමාන පාද සහිත බලයන් දෙකක් ගුණ කරද්දී මේ දර්ශකවලට පොඩි වැඩක් වෙනවා. මේ දර්ශකවලට පොඩි වැඩක් කරන්න පුළුවන් අපිට. අන්න ඒක අඳුර ගන්න තමයි අපි මේ හදන්නේ. එහෙනම් මේ වැරදියට තේරුම් ගන්න එපා. මේ කරන්න හදන්නේ මේක සුළු කරලා උත්තරයක් හොයන්න හදනව නෙමෙයි. පහේ දෙවෙනි බලයයි පහේ හතරවෙනි බලයයි ගුණ කරලා මේ උත්තරයක් ඉලක්කමක් හොයාගන්න හදන එක නෙමෙයි මේ කරන්න හදන්නේ. මේ අපි කරන්න හදන්නේ පාද සමාන වුණොත් බලයන් දෙකක ඒ බල දෙක ගුණ වෙන වෙලාවට එයාලගේ දර්ශක දෙකට මොකද වෙන්නේ කියලා බලන එක. ගුණ වෙන වෙලාවට එයාලගේ දර්ශක දෙකට මොකද වෙන්නේ කියලා බලන එක. එහෙමනම් මම මෙන්න මේකෙදි පහේ දෙවෙනි බලය නිරූපණය කරනවා 5 5යි කියලා. ගුණ කිරීම පහේ හතරවෙනි බලය මම නිරූපණය කරනවා 1යි 2යි 3යි 4යි පහේ 4යි කියලා. දැන් එහෙනම් මේ කොටස නැතුව අන්න අර කොටස දැක්කහම මේක ආපහු දර්ශකයක් විදිහට ලියන්න පුළුවන්නේ. මේ පහේව 6ක් නේ ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් මේක ආපහු අපිට දර්ශකයක් විදිහට ලියන්න පුළුවන්. ඒ කොහොමද? 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් පහේ 6 වෙනි බලය කියලා අපිට ලියන්න පුළුවන්. මේක එතකොට අපි කොහොමද මේ පැහැදිලි කරගත්තේ? ගුණිතයක් ලෙස විහිදුවලා ලියලා. ගුණිතයක් ලෙස විහිදුවලා ලියලා තමයි අපි මේ කතාව හොයාගත්තේ. එහෙනම් අපි මෙහෙම ලියමු ගානක්. මේක මම ඒ විදිහටම කොටස් දෙකකටම කියලා දෙන්නම්. හරි. ලියන්නකො එහෙනම් මෙහෙම. පහෙහි දෙවන බලය හා දැන් ඔය වචනෙන් ලියන්න එපා. පහෙහි දෙවන බලය හා පහෙහි හතරවන බලය එකිනෙක ගුණ කරමු. එකිනෙක ගුණ කරමු. එකිනෙක ගුණ කරමු. හරි. මෙන්න මේක ලියා ගන්නකො. දැන් ඔය තියෙන්නේ පහේ දෙවෙනි බලයයි පහේ හතරවෙනි බලයයි එකිනෙක ගුණ කරලා. ඒක අපි මේ විහිදුවා ලිවීම මගින් සුළු කරගෙන තියනවා. විහිදුවා ලිවීම මගින් සුළු කරගෙන තියනවා. හරි. මේක මේ විදිහට ලියා ගන්නකො. දැන් ඕක ලියන ගමන් මෙන්න මේ දෙකේ ඉලක්කමයි මේ දෙකේ ඉලක්කම මෙතන තිබ්බ දර්ශකයේ 2 මෙතන තිබ්බ දර්ශකයේ 4. අන්නේ දර්ශකයන් දෙක මොනව වෙලාද මෙතන 6 කියලා හැදුනේ? ඒකත් හිතලා බලන්නකෝ. ඇත්තටම මේ වෙලා තියෙන්නේ එහෙනම් මෙන්න මෙහෙම වැඩක් නේද? මේක අපිට ওই විදිහට විහිදුවලා ලියලත් මේක ගන්න පුළුවන්. හැබැයි දැන් අපිට මේක දිහා බලලා මෙන්න මෙහෙම දෙයක් තීරණය කරන්න පුළුවන්. පාද සමානයි නම් එයාලගේ දර්ශකයන් දෙකට මොකද වෙලා තියෙන්නේ? 2යි 4යි එකතු වෙලානේ අපිට මෙන්න මේ 6 කියන කෙනා හැදුනේ. 2යි 4යි එකතු වෙලානේ අපිට මේ 6 හැදුනේ. එහෙනම් පාද සමාන බලයන් දෙකක් ගුණ වෙද්දී එයාලගේ දර්ශකයන් දෙකට මොකද වෙන්නේ? එකතු වෙනවා. ඔන්න ඕක තමයි එහෙනම් අපි නීතියක් විදිහට ඉගෙන ගන්න ඕනේ. දැන් මෙතෙන් මේක මෙතන තරුවක්ම රතු පාටින් ඕනේ නැහැ. නිකන් තරුවක් දාලා මේක ලියාගන්න. මේ ඒකම වෙන විදිහකට හදලා තියෙනවා. ඒකටත් රතු පාටින් නැතුව තරුවක් දාලා ලියාගන්න. මෙතන රතු පාටින් එකතු කිරීමේ ලකුණ දාගන්න. දාලා මෙන්න මේ දෙන්නටම යටින් රතු පාටින් තරුවක් දාලා මෙන්න මේ කියන කතාව රතු පාටින්ම ලියන්න. දැන් ඔන්න ඕක අපි රතු පාටින් ලියන්න හදන්නේ මොකද්ද උනේ කියන එක. දැන් හරිනේ එහෙනම් අපි දන්නවා දැන් අපිට මේක ආයෙ ලියලා ඉන්න ඕනේ නැහැ. මේක අපි ලියලා බැලුවේ මේකනේ අපි දන්න දේ. ඒ හින්දා අපි ගුණිතයක් විදිහට ලියලා බැලුවා. බලපුවාම
මෙතන මේ 2යි 4යි එකතු වෙලා තමයි 6 ආවේ කියලා අපිට තේරුණා. එහෙනම් දැන් අපි ක්‍රමයක් හොයාගත්තා මොකද්ද? පාද සමාන බලයන් දෙකක් ගුණ කරද්දී එයාලගේ දර්ශකයන් දෙක එකතු වෙනවා කියලා. පාද සමානයි නම් බලයන් දෙකේ දර්ශකයන් දෙක එකතු වෙනවා මේක ගුණ කරන්න තියෙන අවස්ථාවේදී. හරි. එහෙනම් රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න මේක. රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. රතු පාටින් ලියන්නකො. පාද සමාන බලයන් දෙකක් පාද සමාන බලයන් දෙකක් දැන් ඔයාලගේ ඔළුවේ හැම වෙලේම තියෙන්න ඕනේ පාදේ කවුද දර්ශකයේ කවුද බලය කියන්නේ මේ දෙන්නටම කියලා ඈ. නැත්තම් මේක කියද්දි නිකන් මඤ්ඤන්නේ තනිකර. ඇයි මොකද්ද කියලා දන්නේ නැහනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ පාදේ කවුද දර්ශකයේ කවුද ඒ දෙකේම එකතුවට තමයි බලය කියන්නේ කියලා මතක තියාගන්න ඕන. හරි. එහෙනම් යටින් ලියන්න රතු පාටින් තරුවක් දාලා පාද සමාන බලයන් දෙකක් පාද සමාන බලයන් දෙකක් ගුණ වන විට පාද සමාන බලයන් දෙකක් ගුණ වන විට ඒවායෙහි දර්ශකයන් එකතු වීම සිදුවේ. ඒවායෙහි දර්ශකයන් එකතු වීම සිදුවේ. ඒවායෙහි දර්ශකයන් එකතු වීම සිදුවේ. අපි එහෙනම් ඔය කියපු කතාව රතු පාටින්ම සංකේතවත් කරමු. මම M කියලා පාදයක් ගන්නවා. මෙන්න මේ M වල x වෙනි බලය කියලා ගන්නවා පළවෙනි බලය. ඒ කියන්නේ M වල x වෙනි බලය. ගුණ කිරීම M වල y වෙනි බලය. එහෙනම් M වල x වෙනි බලය ගුණ කිරීම M වල y වෙනි බලය. දැන් අර කියපු අවශ්‍යතාවය සම්පූර්ණයි නේද? මේ රතු පාටින් ලියපු අවශ්‍යතාවය මොකද්ද? පාද දෙක සමානයි. එහෙමනම් පාද දෙක සමානයි නම් මෙයාලගේ දර්ශකයන්ට මොකද වෙන්නේ? දර්ශක දෙක එකතු වෙනවා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් x ධන y කියලා. හරි. එල කොටුවක් දාගන්න. පැහැදිලි නේද ඔය රතු පාටින් ලියපු එක? පාද සමාන බලයන් දෙකක් ගුණ කරන වෙලාවේදී එයාලගේ දර්ශක දෙක එකතු වෙනවා. ඕක තමයි අපි ඔය රතු පාටින් ලියුවේ. පාද සමාන දර්ශක දෙකක් ගුණ කිරීමේදී පාද සමාන බලයන් දෙකක් ගුණ කිරීමේදී ඒවායෙහි දර්ශක එකතු වීම සිදුවේ කියලා ලියුවේ ඔන්න ඕක තමයි. අර පාඩම පටන් ගද්දිම මම කීවා අපිට දර්ශක නීති 3ක් මේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා කියලා. අන්නේ ඉගෙන ගත්ත පළවෙනි දර්ශක නීතිය තමයි මේක. එතකොට ඕක නීතියක්. නීතියක් විදිහට මතක තියෙන්න ඕනේ. මේ නීතිය වැඩ කරන්න නම් මොනවද වෙන්න ඕනේ? මෙයාලගේ පාද සමාන වෙන්න ඕනේ. ඒ වගේම ಗುಣ වෙලා තියෙන්න ඕනේ. එහෙනම් පාද සමාන වෙලා ಗುಣ වෙලා තියෙනවා නම් අපිට පුළුවන් දර්ශක දෙක එකතු කරන්න. අපි මේකට අදාළව උදාහරණ කීපයකුත් ලියාගමු. එතකොට ඔයාලා මේකට යටින් ලියන්න මම උඩින් ලියන්නම්. මේ තමයි පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය. බලන්න අපිට තියෙනවා 7 දෙවෙනි බලය ගුණ කිරීම 7 තුන්වෙනි බලය කියලා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 7 දෙවෙනි බලයට තුන්වෙනි බලය එකතු කරලා 7 පස්වෙනි බලය කියලා ලියන්න පුළුවන්. තේරුණානේ? පාද දෙක සමානයි ගුණිතයක් තියෙන්නේ. ඒ හින්දා දර්ශක දෙක එකතු කරා. එහෙනම් දෙවෙනි එක 12 දෙවෙනි බලය
12 හතරවෙනි බලය ගුණ කිරීම 12. එහෙනම් මේකෙදිත් පාද දෙක සමාන දර්ශක දෙකක් තියෙන්නේ. දැන් ඔයාලා බලලා එක්කෝ මෙතන දර්ශකයක් නැහැනේ කියලා. දැන් මේකේ දර්ශකයක් නැත්තම් අපිට එක කියලා ගන්න පුළුවන්නේ. එහෙමනම් පාද දෙක සමාන හින්දා මෙන්න මේ දර්ශකයන් දෙක මොකද වෙන්නේ? එකතු වෙනවා. එතකොට මෙතන 4යි මෙතන 1යි. එහෙනම් මේක ලියන්න පුළුවන් 12 පස්වෙනි බලය කියලා. හරි. ලියා ගන්නකො ඔය දෙක. මම තුන්වෙනි උදාහරණයට පීචීය පදයක් ගන්නම්. එහෙනම් a වල පස්වෙනි බලය ගුණ කිරීම a වල තුන්වෙනි බලය ගුණ කිරීම a වල දෙවෙනි බලය. දැන් පාද සමාන බලයන් තුනක් තියෙනවා. ඒ තුනම ගුණ කිරීමක් විදිහට තියෙන්නේ. ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මේකත් ලියන්න පුළුවන් a වල 5 එකතු කිරීම 3 එකතු කිරීම 2යි. එහෙනම් උත්තරයක් වෙනවා a වල 5යි 3යි 8යි 2යි 10යි කියලා. හරි. ලියා ගන්නකො ඔන්න උදාහරණ 3. මේකට මම තව උදාහරණයක් ලියනවා චුට්ටක් වෙනස් එකක්. මේ බලන්න. මේකෙදි 5යි x වල දෙවෙනි බලය ගුණ කිරීම 3යි x වල හතරවෙනි බලය කියලා තියෙනවා. දැන් මේක චුට්ටක් වෙනස් එකක්. අර අනිත් ඒවාට වඩා චුට්ටක් වෙනස්. දැන් මේකේ 5යි x වල දෙවෙනි බලය තියෙනවා. ඒ වගේම 3යි x වල හතරවෙනි බලය තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් විහිදුවලා ලියාගමු. අපිට පුළුවන් 5 ගුණ කිරීම x වල දෙවෙනි බලය ගුණ කිරීම 3 වරක් x වල හතරවෙනි බලය කියලා ලියාගන්න. ඊළඟට අපි මෙන්න මේ x පද ටික එක තැනකට ගමුකෝ. එහෙනම් 5යි 3යි මෙතෙන්ට ගත්තා. x වල දෙවෙනි බලය වරක් x වල හතරවෙනි බලය කියලා ලියවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ දෙන්න ගුණ කරලා 5 වරක් 3 15යි කියන්නේ. 5 වරක් 3 15යි. ඊළඟට මෙන්න මේ දෙන්නට අපිට පුළුවන් අර දර්ශක නීතිය යොදන්න. අපි ඉගෙන ගත්ත දර්ශක නීතිය යොදන්න පුළුවන්. හේතුව පාද සමානයි. පාද සමානයි. එහෙමනම් අපිට පුළුවන් ගුණ කිරීම x වල 2 ධන 4. හරිනේ? මෙන්න මේ කොටසට අර දර්ශක නීතිය අපි යෙදුවා. ඒකට හේතුව මෙයාලගේ පාදයන් සමානයි ගුණිතයක් තියෙන්නේ. හැබැයි මේකට ඒ දර්ශක නීතිය දාන්න බෑ. මේක එක පාදයක් 5 එකක් 3නේ. එහෙනම් ඒකට දර්ශක නීතිය දාන්න බෑ. දැන් එහෙනම් අපිට අන්තිම උත්තරයක් වෙනවා 15යි x වල 2යි 4යි 6යි. එහෙනම් 15යි x වල 6 වෙනි බලය කියලා අපිට අවසාන උත්තරයක් එනවා. මම ඒ විදිහේ තවත් පොඩි උදාහරණයක් ඔයාලට පෙන්වන්නම් හදලා. මේ විදිහෙම තව පොඩි උදාහරණයක්. පස්වෙනි උදාහරණ විදිහට මේකෙදි මම ගන්නවා 3 දෙවෙනි බලය. හරි. අපි ඒක මෙහෙම ලියමුකෝ. 3යි a වල දෙවෙනි බලය වරක්
4යි a වල 5 වෙනි බලය කියලා මම ගන්නවා. 3යි a වල දෙවෙනි බලය 4යි a වල 5 වෙනි බලය. එහෙමනම් මේක අපිට ලියන්න වෙන්නේ මේ විදිහට නේද? දැන් මෙතන වරහණක් තියෙද්දි අපි දන්නවා මේ දෙවෙනි බලය 3 ඉලක්කමටත් අයිති. එහෙනම් 3 දෙවෙනි බලය a වල දෙවෙනි බලය. පැහැදිලි නේද? මේක අපි කලින් ලියවා. ඊළඟ ගුණ කිරීම 4 වරක් a වල 5 වෙනි බලය. එහෙනම් 3 දෙවෙනි බලයයි 4 ඉලක්කමයි මම එක ළඟට ගත්තා. ඒ වගේම a වල දෙවෙනි බලයයි a වල 5 වෙනි බලයයි මම මේ පැත්තෙන් ලියාගත්තා. දැන් අපි බලපුවාම මෙන්න මේ කොටසට අපිට ඔය දර්ශක නීතිය යොදන්න බෑ. හේතුව මෙයාගේ පාදය 3යි මෙයාගේ පාදය 4යි. පාද සමාන නැහැ. එහෙනම් අපිට මේක නිකන් සුළු කරගන්න වෙනවා. 3 දෙවෙනි බලය කියන්නේ 3 වරක් 3 9යි. මම ඒකයි ලියන්නේ නැහැ. 3 වරක් 3 9. හරි අපි ඒක ලියමුකෝ. එහෙනම් මේක අපිට 3 වරක් 3 ගුණ කිරීම 4යි කියලා ලියන්න වෙනවා. මෙන්න මේ කොටසට අපිට අර දර්ශක නීතිය දාන්න පුළුවන් පාද සමානයි අනිත් දේ තමයි බලයන් දෙක ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් a වල 2 එකතු කිරීම 5යි කියලා. හරි. අපිට මෙන්න මෙතනින් උත්තරයක් එනවා එහෙනම් 3 වරක් 3 9යි 9 වරක් 4 36යි කියලා. මෙයා එනවා a වල 2යි 5යි 7යි. දැන් මෙතනදී උනේ සමාන පාද සහිත බලයන් ගුණ වෙච්ච එක. එහෙනම් දැන් අපි පළවෙනි නීතිය සමාන පාද සහිත බලයන් ගුණ කරද්දී දර්ශක එකතු වෙනවා. අපිට ওই විදිහටම සමාන පාද සහිත බලයන් දෙකක් බෙදෙන අවස්ථාවත් බලන්න වෙනවා. ඒක තමයි ඇත්තටම අපේ දර්ශකවල දෙවනි නීතිය. එහෙනම් ලියා ගන්න අනුමාත්‍රිකාවක් සමාන පාද සහිත බලයන් සමාන පාද සහිත බලයන් බෙදීම. අපේ ඊළඟ අනුමාත්‍රිකාව සමාන පාද සහිත බලයන් බෙදීම. සමාන පාද සහිත බලයන් බෙදීම. ඒකටත් අපි උදාහරණයක් අරගෙන බලමු. අපි දන්න විදිහට විහිදුවලා ලියලා කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මෙන්න බලන්න 2/7 වෙනි බලය බෙදීම 2/4 වෙනි බලය කියලා තියෙනවා. එතකොට මෙන්න මේක අපි විහිදුවලා ලියවොත් මේක අපිට මේ බෙදීම ලකුණ මෙන්න මෙහෙම ලියා ගන්නත් පුළුවන්. 2/7 වෙනි බලයේ බෙදීම 2/4 වෙනි බලය කියලා ලියා ගන්න පුළුවන්. එහෙනම් මම මෙන්න මේ සමාන පාද දෙන්නගෙම 2 කියලා තියෙන්නේ. මෙතනත් 2යි 2/7 වෙනි බලය මෙයා 2/4 වෙනි බලය. එහෙනම් සමාන පාද සහිත බලයන් දෙකක් බෙදෙන අවස්ථාවක් තමයි මම මේ ලියලා තියෙන්නේ. බලන්න බලයන් දෙක මොකද්ද? 2/7 වෙනි බලය කියන එකේනා බෙදන්න ඕනේ 2/4 වෙනි බලයෙන්. එතකොට මේ බලයන් දෙකේම පාද කොටස සමානයි. මෙයාගේ 2 මෙයාගේ 2. එතකොට මට ඒක මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන්. 2/7 වෙනි බලයේ බෙදීම කියන එකට මම ඉරක් ගහලා යටින් ලියලා තියනවා 2/4 වෙනි බලය කියලා. එහෙනම් අපිට මෙන්න මේක ගන්න පුළුවන් 2/7 වෙනි බලය මේ විදිහට
දෙකේව 7ක් ගුණ කරලා දෙකේව 7ක් ගුණ කරලා ගන්න පුළුවන්. හරි නේද? ඊළඟට දෙකේ 4 වෙනි බලය අපිට ගන්න පුළුවන් දෙකේව 4ක් ගුණ කරලා. දැන් අපි මේක සුළු කරගත්තොත් මෙන්න මේ දෙකේ ඉලක්කමට මෙයා කැපෙනවා. මේ දෙකේ ඉලක්කමට මෙයා කැපෙනවා. මේ දෙකේ ඉලක්කමට මේක කැපෙනවා. මේ දෙකේ ඉලක්කමට මෙයා කැපෙනවා. ඔන්න අවසානයේට අපිට ඉතුරු වෙනවා දැන් මේ එක් වරක් එක කීවට වැඩක් නැහැ නේද? දෙකේව 3ක් ඉතුරු වෙනවා. අවසානයේට ලවේ දෙකේව 3ක් ඉතුරු වෙනවා. එහෙනම් අපේ උත්තරේ දෙකේ 3 වෙනි බලය කියලා අපිට ඇවිල්ලා තියෙනවා. ඔන්න අපි දන්න විහිදුවා ලිවීමේ ක්‍රමයට ලියලා මේක සුළු කරලා බලපුවාම දෙකේ 7 වෙනි බලය දෙකේ 4 වෙනි බලයෙන් බෙදපුවාම උත්තරේ විදිහට අපිට දෙකේ 3 වෙනි බලය ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මේ දෙකේ 3 වෙනි බලය මේ 7යි 4යි එක්ක සම්බන්ධකමක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධකම? 7න් 4ක් අඩු කරොත් 3යි. එහෙනම් අන්න අපිට සම්බන්ධකම ලියන්න පුළුවන්. මොකක්ද ඇත්තටම මේ දර්ශක නීතිය ලියන්න පුළුවන්. පාද සමාන බලයන් දෙකක් බෙදෙද්දී එයාලගේ දර්ශකයන් අඩු වෙනවා කියලා. දර්ශකයන් අඩු වෙනවා කියලා. ඔය විදිහට තමයි අපිට දෙකේ 3 වෙනි බලය ආවේ. එහෙනම් අපි මේ දෙක ඔන්න ඔය විදිහට අවස්ථා දෙකක් විදිහට ලියාගමු. මේ අවස්ථාවේදී කරේ විහිදුවලා ලියලා උත්තරයක් හොයපු එක. මේ අවස්ථාවේදී කරේ අර විහිදුවලා ලියලා ආපු උත්තරේ දිහා බලලා මෙන්න මේ දර්ශකයන් දෙක අඩු කරලා උත්තරේ ගත් එක. හරි. ලියා ගන්නකො එහෙනම් ඔය දෙක. අපි රතු පාටින් තරුවක් දාලා එහෙනම් අපේ දෙවනි දර්ශක නීතියත් ලියමු. ලියන්නකො එහෙනම් මේකට යටින් රතු පාටින් තරුවක් දාලා අපේ දෙවනි දර්ශක නීතිය පාද සමාන බලයන් දෙකක් මෙයා ගැන කියන්න හදන්නේ. පාද සමාන බලයන් දෙකක් රතු පාටින්ම ලියන්න තරුවක් දාලා රතු පාටින් පාද සමාන බලයන් දෙකක් බෙදීමේදී එහි දර්ශකයන් අඩුවීම සිදුවේ. දැන් එතකදී මතක තියාගන්න පළවෙනි එක්කෙනාගෙන් දෙවෙනි එක්කෙන අඩු වෙන්නේ. මම උච්චර විස්තරයක් කියන්නේ නැහැ. සරලව කීවා පාද සමාන බලයන් දෙකක් බෙදීමේදී එහි දර්ශකයන් අඩුවීම සිදුවේ. හරි. අපි එහෙනම් ඒක සංකේතවත් කරමු. m කියලා පාදයක් තියෙනවා. මේකේ දර්ශකය x. ඔන්න ඔය බලය බෙදනවා අපි m වල y කියන බලයෙන්. එහෙනම් m වල x කියන බලය බෙදනවා m වල y කියන බලයෙන්. දැන් අර කියපු අවශ්‍යතාවයන් දෙකම හරිනේ. බෙදීමක් තියෙනවා. ඒ වගේම පාද කොටස් දෙක සමාන වෙලක් තියෙනවා. මේ දර්ශක නීති දෙකම කරන්ඩ හොඳට මතක තියාගන්න පාද දෙක සමාන වෙන්න ඕනේ. මේ පාදයමයි මෙතනක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් m වල x ඍණ y කියලා. m වල x ඍණ y කියලා ලියන්න පුළුවන්. හරි. ලියලා කොටුවක් දාගන්න ඒකත් රතු පාටින්ම ලියන්න.
අපි මෙන්න මේ දර්ශක අඩු වෙන අවස්ථාවට, ඒ කියන්නේ අපේ දෙවනි දර්ශක නීතියටත් උදාහරණ කීපයක් අපි කරලා බලමු. මේ තියෙන්නේ අපි කරන පළවෙනි උදාහරණය. බලන්න මේකේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. 9 පස්වෙනි බලය කියන කෙනා බෙදන්න ඕනේ 9 දෙවන බලයෙන්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 9 පහරින 2 නේද? පාද සමානයි බලයන් දෙක එහෙනම් අඩු වෙන්න ඕනේ. එතකොට අපිට මේකේ උත්තරයක් එනවා 9 3යි කියලා. මේ අපේ දෙවෙනි උදාහරණය. මේකෙදි මම ගන්නවා 8 11 වෙනි බලය බෙදන්න ඕනේ 8 5 වෙනි බලයෙන්. එහෙනම් එතනදි බෙදීම මම මේ විදිහට දුන්නා. මේකත් අපිට ලියන්න පුළුවන් 8 11 කියන බලය ඍණ 5යි කියලා. මොකද පාද සමානයි මෙතනත්. එහෙනම් දර්ශක දෙක අඩු වෙන්න ඕනේ. එහෙනම් අපිට උත්තරයක් එනවා 8 11න් 5ක් අඩු වුණාම 6යි. තුන්වෙනි උදාහරණය අපි මෙන්න මෙහෙම එකක් ගත්තොත් වීජීය පදයක් අඩංගු එකක්. බලන්න අපිට තියෙනවා 5x වල 6 වෙනි බලය බෙදීම x වල 5 වෙනි බලය කියලා. එහෙනම් 5x වල 6 වෙනි බලය බෙදීම x වල 5 වෙනි බලය කියලා අපිට තියෙනවා. දැන් මෙතනදී අපි දන්නවා මෙන්න මේ 6 ඉලක්කම අයිති නෑ මේ 5ට. ඒ කියන්නේ මෙන්න මේ 6 කියන දර්ශකය මේ 5 ඉලක්කමට අයිති නෑ. එහෙනම් අපි ඕක තව චුට්ටක් විහිදුවලා ලියාගත්තොත් මෙන්න මෙහෙම එකක්. 5 වරක් x වල 6 වෙනි බලය බෙදීම x වල 5 වෙනි බලය කියලා තමයි තියෙන්නේ. එහෙමනම් අපිට මේ 5 ඉලක්කම 5 කියලාම අරගෙන මෙන්න මේ කොටසට ඔය දර්ශක නීතිය දාන්න පුළුවන්. මොකද හේතුව පාද දෙක සමානයි බෙදෙන්න තියෙන්නේ. එහෙනම් x වල 6 ඍණ 1 6 ඍණ 5 මට උත්තරේ ලියුණා. එහෙනම් අපිට මේකේ ගන්න පුළුවන් 5යි x වල පළවෙනි බලය. 5යි x වල පළවෙනි බලය කියලා 1 කියලා අපි සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. 5යි x කියලා තිබ්බනම් ඇති. මම ඊළඟ උදාහරණයත් ඒ කියන්නේ අපි මේකෙදි හදන හතරවෙනි උදාහරණයත් බෙදීමකුත් තියෙන ගුණිතයකුත් තියෙන අවස්ථාවක් සලකන්න. එහෙනම් අපි හතරවෙනි උදාහරණයේ විදිහට මෙන්න මෙහෙම එකක් බලනවා. 3යි a වල 11 වෙනි බලය බෙදීම 2යි a වල 3 වෙනි බලය වරක් a වල දෙවනි බලය 4 වෙනි බලය. හරි. පැහැදිලිද? 3යි a වල 11 වෙනි බලය තියෙනවා ලවයේ. ඒක බෙදන්න ඕනේ 2යි a වල 3 වෙනි බලය වරක් a වල 4 වෙනි බලයෙන්. එහෙමනම් මේකෙදිත් අපි ඉස්සරෝම මෙන්න මේ හරේ තියෙන කොටස සුළු කරගෙන ඉමු. අපිට පුළුවන් එහෙනම් දෙවරක් a වල 3 වෙනි බලය a වල 4 වෙනි බලය කියලා ලියන්න. එහෙමනම් ඒක අපිට ලව ලියන්න පුළුවන් 3යි a වල 11 වෙනි බලය දෙවරක් a වල 3 එකතු කිරීම 4. පැහැදිලිද? මම එතෙන්ට දැම්මා දර්ශක නීතියක්. අර අපි කලින් ඉගෙන ගත්ත පළවෙනි දර්ශක නීතිය දැම්මා. මොකද්ද කරේ? මෙන්න මෙතන මේ පාද සමාන බලයන් දෙකක් ಗುಣ වෙච්ච හින්දා එයාලගේ දර්ශක දෙක එකතු කරා. එහෙනම් අපිට මෙන්න මෙතනින් එකක් ගන්න පුළුවන් 3යි a වල 11 වෙනි බලය බෙදීම 2යි a වල 7 වෙනි බලය කියලා. 2යි a වල 7 වෙනි බලය කියලා ගන්න පුළුවන්. දැන් මෙතනදී හරි පරිස්සමට මේ වැඩේ කරන්න ඕනේ. දැන් මේකෙදි අපිට මේ a වල 7 වෙනි බලය කියන එක්කෙනා බෙදන්න තියෙන්නේ. හැබැයි 3 බෙදීම 2 කියලා භාග සංඛ්‍යාවකුත් තියෙනවා. එහෙනම් මේ a වල 11 කියන කෙනා a වල 11 කියන බලය a වල 7 කියන බලයෙන් බෙදෙද්දි මොකද වෙන්නේ? මේ 7 අඩු වෙන්න ඕන. එහෙනම් මම ඔන්න මේක මේ විදිහටම තියෙද්දි 3 බෙදීම 2 කියන කෙනා තියලා
ඒවල 11 කියන බලය ඒවල 7න් බෙදෙද්දී අපි දන්නවා දර්ශක දෙක අඩු වෙන්න ඕන. එහෙනම් අපිට උත්තරයක් එනවා 3 බෙදීම 2යි ඒවල 11න් 7ක් අඩු වුනහම 4යි කියලා. හරි. ලියා ගන්නකෝ උදාහරණ ටික. තවත් අපිට එක දර්ශක නීතියකුයි තව පොඩි කොටස් දෙකකුයි මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. අපේ තුන්වෙනි දර්ශක නීතිය ලියාගන්න අනුමාත්‍රිකාවක් බලයක බලය. අනුමාත්‍රිකාව ලියාගන්න බලයක බලය. මේක අපේ තුන්වෙනි දර්ශක නීතිය. එතකොට අපි දැන් අවස්ථා දෙකක් කතා කරා. පාද සමාන බලයන් දෙකක් ගුණ කරද්දී එයාලගේ දර්ශක එකතු වෙනවා කියලා එක නීතියක් අපි ඉගෙන ගත්තා. ඒ වගේම පාද සමාන බලයන් දෙකක් බෙදෙද්දී එයාලගේ දර්ශකයන් අඩු වෙනවා කියලා අපි නීතියක් ඉගෙන ගත්තා. ඒ නීති දෙකයි තව එක නීතියක් මෙන්න මේ තුන්වෙනි නීතිය තමයි අපි බලයක බලය කියලා ඉගෙන ගන්න හදන්නේ. එහෙනම් මේ බලයක බලය කියන නීතියේදී මම ඔයාලට එක උදාහරණයක් පෙන්නන්නම්. පහේ දෙවනි බලය වරක් තුන්වෙනි බලය කියලා මෙන්න මෙහෙම බලයන් දෙකක් තියෙනවා. ඇත්තටම මෙතනදී කියන්නේ මේ බලයක බලයක් කියලා කියන්නේ පහේ දෙවනි බලයේ තුන්වෙනි බලය. පැහැදිලිද? බලය කියලා වචන දෙකක් කියවෙනවා. එතකොට මේ තියෙන්නේ පහේ දෙවනි බලය. මේ තියෙන්නේ පහේ දෙවනි බලය. මේ පහේ දෙවනි බලයේත් තුන්වෙනි බලයක් තියෙනවා. මේ පහේ දෙවනි බලයේත් තුන්වෙනි බලයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා බලයක බලය කියලා. පැහැදිලිද හරියටම? පහේ දෙවනි බලයක් තිබ්බා මෙන්න මේ විදිහට. මේක පහේ දෙවනි බලය. එතකොට මේ පහේ දෙවනි බලයට තව තුන්වෙනි බලයක් තිබ්බා. එහෙනම් අපි ඒක ලියව මෙන්න මෙහෙම. පහේ දෙවනි බලය තුන්වෙනි බලය. එතකොට මේකට අපි කියනවා බලයක බලයක් කියලා. එතකොට අර ගුණිතයක් ලෙස ප්‍රසාරණය කරලා අපිට මේකේ පිළිතුරක් ගන්න පුළුවන්. අපි දන්නවා පහේ දෙවනි බලයේවා තුන්වෙනි බලයක් තියෙනවා. නේද? පටල ගන්න එපා. පහේ දෙවනි බලය ගානේවා තුන් පාරක්. එහෙනම් අපිට මේක දාන්න පුළුවන් මෙහෙම. පහේ දෙවනි බලය මම වරහනත් එක්කම දාන්නම්කෝ. පහේ දෙවනි බලය පහේ දෙවනි බලය. පැහැදිලිද? පහේ දෙවනි බලය වගේ තුන් පාරක් ගුණ වෙන්න එපා. එහෙනම් පහේ දෙවනි බලයේව තුන් පාරක් ගුණ කරා. දැන් අපිට පුළුවන් මෙන්න මේවත් ගුණ කරගන්න. පහේ දෙවනි බලය කියපුවම පහේව දෙකක්. මෙතනත් පහේව දෙකක්. මෙතනත් පහේව දෙකක්. එහෙනම් මෙන්න දැන් අපිට පේනවා ඔක්කොම පහේව 6යි. මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි. එහෙනම් ඔක්කොම අපිට උත්තරයක් එනවා පහේ 6 වෙනි බලය කියලා. දැක්කද? එතකොට පහේ දෙවනි බලයට තුන්වෙනි බලයක් තිබ්බා. අපි ඒක විහිදුවලා ලියව ගුණිතයක් විදිහට පහේ දෙවනි බලය වරක් පහේ දෙවනි බලය වරක් පහේ දෙවනි බලය. එතකොට මේ 3 කියන ඉලක්කමට සාධාරණයිනේ. ඊළඟට
මේ පහේ දෙවෙනි බලයනොත් අපි විහිදුවලා ලියලා තියෙනවා. එහෙනම් අන්තිම උත්තරයක් ආව අපිට පහේ 6 වෙනි බලය කියලා. දැන් අපි මෙන්න මේ දර්ශක දෙක ගත්තාම මෙතන දර්ශකයේ 2යි මෙතන දර්ශකයේ 3යි. ඔය දෙන්නගෙන් මොනවා වෙලාද මේ 6 හැදිලා තියෙන්නේ? දෙවරක් 3 කියලා ಗುಣ වෙලා. එහෙමනම් ඔන්න අපි තුන්වෙනි දර්ශක නීතිය ඉගෙන ගන්නවා. බලයක බලයක් තිබ්බොත් ඒ දර්ශක දෙක මොකද වෙන්නේ? ಗುಣ වෙනවා. බලයක බලයක් තිබ්බොත් ඒ දර්ශක දෙක ಗುಣ වෙනවා. ಗುಣ වෙලා දෙවරක් 3 6යි කියලා අපිට උත්තරයක් හැදෙනවා. හරි. ලියාගමුකෝ අපි මේක. පැහැදිලි නේද? බලයක බලයක් තිබ්බා. ඒක අපි විහිදුවලා ලියලා උත්තරයක් ගත්තා පහේ 6 වෙනි බලය කියලා. එහෙමනම් අපි මෙන්න මේ දර්ශක දෙක දිහා බලපුවාම මේ දර්ශක දෙක ಗುಣ වෙලා තමයි මේ 6 ඇවිල්ලා තිබ්බේ. අන්න අපි නීතියක් හදාගත්තා. බලයක බලයක් තියනවා නම් දර්ශක දෙක ಗುಣ කරලා අපි උත්තරයක් ගන්නවා කියලා. රතු පාටින් තරුවක් දාලා යටින් ලියන්න. රතු පාටින් තරුවක් දාලා ලියන්න අපි ඒක ලියලා සංකේතවත් කරමු. රතු පාටින් තරුවක් දාලා ලියන්න. බලයක බලයක් ලෙස දී ඇතනම් බලයක බලයක් ලෙස දී ඇතනම් එහි දර්ශකයන් ගුණවීම සිදුවේ. එහි දර්ශකයන් ගුණවීම සිදුවේ. ඔය කියන්නේ මේ කතාවනේ. m කියලා පාදයක් තියෙනවා. ඔය mට x කියලා බලයක් තියෙනවා. ඔන්න එක බලයක්. මේ m ගේ x වෙනි බලයටත් තව බලයක් තියෙනවා. ඒක y. එහෙනම් m කියන පාදයේ x කියලා දර්ශකයක් තියෙනවා. එතකොට හැදිලා තියෙනවා m වල x වෙනි බලය. ඒ m වල x වෙනි බලයේත් තව y කියලා බලයක් තියෙනවා. අන්න එහෙම තියෙනවා නම් අපේ නීතිය තමයි මොකද්ද? මෙන්න මේ දර්ශකයන් දෙක ಗುಣ වෙනවා කියලා. මේ දර්ශකයන් දෙක ಗುಣ වෙනවා කියලා තමයි අපේ නීතිය අපි ඉගෙන ගත්තේ. හරි. ලියලා රතු පාටින් ලියලා කොටුවක් දාගන්නකෝ එකක්. අපි මේ කොටසට අදාළ උදාහරණ දෙක තුනක් බැලුවොත් මේ තමයි අපේ පළවෙනි උදාහරණය. මේකෙදි 15 වෙනි බලය වරක් දෙවෙනි බලය. 15 වෙනි බලය කියලා බලයක් තියෙනවා. ඒ බලයටත් බලයක් තියෙනවා 2 කියලා. එහෙනම් 15 කියන බලයට බලයක් තියෙනවා 2 කියලා. එතකොට එතන තියෙන්නේ බලයක බලයක්. එහෙනම් අපිට මේක උත්තරයක් ගන්න පුළුවන් 15 වරක් 2 උත්තරයක් එනවා අපිට 8 වෙනි බලය. දෙවෙනි එක 5x වල 3 වෙනි බලය. මෙන්න මේකට මෙතන හොඳ උදාහරණයක් 5x වල 3 වෙනි බලය මේකට තව 4 වෙනි බලයක් තියෙනවා. එහෙනම් අපිට ඉස්සල්ලා මෙන්න මේ ගුණිතය ලියාගෙන ඉන්න වෙනවා. මේ බලන්නකො
පස්වරක් x වල තුන්වෙනි බලය වරක් හතරවෙනි බලය කියලා තියෙන්නේ. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් පහේ හතරවෙනි බලය ගුණ කිරීම x වල තුන්වෙනි බලයේ හතරවෙනි බලය. x වල තුන්වෙනි බලයේ හතරවෙනි බලය. එහෙනම් මෙයා අපිට ගන්න පුළුවන් පහේ හතරවෙනි බලය වරක් x වල 3 වරක් 4. මේ පහේ හතරවෙනි බලය කියන කෙනා අපිට ඕනනම් සුළු කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට පහේව හතරක් ලියලා මෙතන එනවා x වල 12 වෙනි බලය කියලා. එහෙනම් පහේ හතරවෙනි බලය අපිට එනවා 5 වරක් 5 25යි 125යි 625යි කියලා. 625යි x වල 12 වෙනි බලය කියලා අපිට මේක සුළු කරගන්න පුළුවන්. ලියා ගන්නකො බලයක බලයක් තියෙන අවස්ථාවක්. ඒ වගේම අපි තුන්වෙනි උදාහරණයට මෙන්න මෙහෙම එකක් ගත්තොත් මම ගන්නවා a වල පස්වෙනි බලයේ ඍණ දෙවෙනි බලය. a වල පස්වෙනි බලයේ ඍණ දෙවෙනි බලය. පැහැදිලිද? a වල 5 කියලා බලයක් තියෙනවා. ඒකට ඍණ 2 කියලාත් බලයක් තියෙනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් a වල 5 ගුණ කිරීම ඍණ 2යි. හරි. අන්තිම උත්තරයක් එනවා a වල 5 වරක් 2 10යි. අපි දන්නවා ධනයි ඍණයි ගුණ වෙලා ඍණ 10යි කියලා හැදෙනවා. එහෙනම් අන්තිම උත්තරේ a වල ඍණ 10 කියලා අපිට ඇවිල්ලා තියෙනවා. ඊළඟට හතරවෙනි උදාහරණේ p වල 6 වෙනි බලය වරක් භාගවෙනි බලය. එහෙනම් p වල 6 වෙනි බලය වරක් භාගවෙනි බලය දෙකෙන් එක කියන බලය. එතකොට මෙතනත් බලයක බලයක් තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් p වල 6 වෙනි බලය වරක් දෙකෙන් එක. ඔන්න ඔහොම ලියන්න පුළුවන්නේ. බලයක බලයක් තියදී දර්ශක දෙක ගුණ වෙනවා. එහෙනම් මේක අපිට ටිකක් සුළු කරගන්න පුළුවන් 2ට 2 ඒව 1යි 6ට 3යි. එහෙනම් උත්තරයක් එනවා p වල 3 වෙනි බලය කියලා. පස්වෙනි උදාහරණේ m වල ඍණ දෙවෙනි බලය වරක් ඍණ හතරවෙනි බලය කියලා තියෙනවා. එහෙනම් m වල ඍණ දෙවෙනි බලය වරක් ඍණ හතරවෙනි බලය. අපිට මේකත් ලියන්න පුළුවන් බලයක බලයක් හින්දා m වල ඍණ දෙවෙනි බලය ගුණ කිරීම ඍණ හතරවෙනි බලය. එහෙනම් අන්තිම උත්තරයක් එනවා m වල 4 වරක් 2 8යි ඍණයි ගුණ වුණාම ධන 8යි. එහෙනම් අන්තිම උත්තරේ m වල ධන 8යි. හරි. ලියා ගන්නකෝ උදාහරණ 5ක් තියෙනවා ඔන්න. ඔය උදාහරණ 5 ලියාගත්තාම අපිට ඉගෙන ගන්න තිබ්බ දර්ශක නීති 3 යටතේ තියෙන කොටස් 3 ඉවරයි. අපි ඒක ආපහු මතක් කරගමු ලියා ගන්න ගමන් පළවෙනි දර්ශක නීතිය උනේ පාද සමාන බලයන් දෙකක් ගුණ කරොත් දර්ශක දෙක එකතු කරා. දෙවෙනි එක උනේ පාද සමාන බලයන් දෙකක් බෙදුවොත් දර්ශක දෙක අඩු කරා. ඊළඟට තුන්වෙනි එක උනේ බලයක තවත් බලයක් තිබ්බොත් දර්ශක දෙක ගුණ කරා. මේ තමයි ඊට තියෙන අපි බලයක බලයක් කියන කොටසට ගත්ත උදාහරණ ටිකක්.
අපිට තව පුංචි කොටස් දෙකක් ඉතුරු වෙලා තියෙනවා මේ දර්ශක පාඩමේ. ඒකෙන් එකක් තමයි ඍණ දර්ශකය, අනිත් එක තමයි ශුන්‍ය දර්ශකය කියන කොටස් දෙක. එතකොට මේවා ඇත්තටම දර්ශක නීති නෙමේ. නමුත් අපිට නීතියක් විදියට ඕන නම් මතක තියාගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙනම් අපි අනුමාත්‍රකාවක් ලියමු. ඍණ දර්ශක. ඍණ දර්ශක. අනුමාත්‍රකාවක් ලියන්න ඍණ දර්ශක. ඇත්තටම මේ ඍණ දර්ශකවලදී වෙන්නේ අපිට ඍණ දර්ශකයක් විදිහට තියෙන කෙනෙක් ධන දර්ශකයක් කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. ඒක තමයි මේ කොටසේදී අපි ඉගෙන ගන්න ඕන ප්‍රධානම දේ. මොකද ඍණ දර්ශකයක් විදිහට තියාගෙන අපිට යම් කිසි දෙයක උත්තරයක් හොයන්න බෑ. කිසියම් දෙයක උත්තරයක් හොයාගන්න බැරි වෙනවා ඍණ දර්ශකයක් විදිහට තියාගෙන. එහෙනම් මේ කොටසේදී මේ ඍණ දර්ශක අඳුර ගන්නවත් එක්කම වැදගත්ම දේ තමයි ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. එහෙමනම් අපි ආය අනුමාත්‍රිකා ලියන්නේ නැහැ. අනුමාත්‍රිකාව ඍණ දර්ශක. මම මේක ඇතුලේ ඍණ දර්ශකයක් ගොඩනැගෙන විදිහයි ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්නේ කොහොමද කියන එකයි දෙකම ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි මේකෙදි මෙන්න මෙහෙම කෙනෙක්ව සලකනවා. x වල 5 බෙදීම x වල 8. දැන් මෙතනදී වෙලා තියෙන්නේ පාද සමාන බලයන් දෙකක් බෙදලා තියෙන්නේ. එහෙනම් අපි ලියාගමුකෝ මෙහෙම x වල 5 බෙදීම x වල 8. x වල 5 බෙදීම x වල 8 යන පාද සමාන බලයන් දෙකෙහි බෙදීම සලකමු. x වල 5 බෙදීම x වල 8 යන පාද සමාන බලයන් දෙකෙහි බෙදීම සලකමු. හරි. එහෙනම් අපි මෙන්න මෙයාව තමයි සලකන්නේ. මේ මෙයාව සුළු කරගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද මේ ක්‍රම දෙක? එකක් අපි දන්න අර සාමාන්‍ය විහිදුවා ලියලා කරන සුළු කිරීම. අනිත් එක තමයි අපි තව එකක් ඉගෙන ගත්තා දර්ශක නීතියක්. පාද සමාන බලයන් දෙකක් බෙදෙනවා නම් දර්ශකයන්ට මොකද වෙන්නේ කියලා අපි දර්ශක නීතියක් ඉගෙන ගත්තා. එහෙනම් අපිට දර්ශක නීතියනුයි සාමාන්‍ය විහිදුවා ලිවීමේ ක්‍රමයනුයි ආකාර දෙකටම මේකේ උත්තර ගන්න පුළුවන්. එහෙනම් අපි යටින් මෙහෙමත් ලියමුකෝ. මෙම ප්‍රකාශනයේහි යටින් ලියන්න මෙම ප්‍රකාශනයේහි පිළිතුර දර්ශක නීති මගින් හා සාමාන්‍ය විහිදුවා ලිවීමේ ක්‍රමය මගින් යන ආකාර දෙකටම ලබා ගනිමු. එහෙනම් අපි කරන්න හදන්නේ මේක සුළු කරන්න හදනවා ආකාර දෙකකට. එකක් තමයි දර්ශක නීති පාවිච්චි කරලා, අනිත් එක තමයි සාමාන්‍ය විහිදුවා ලිවීමේ ක්‍රමය පාවිච්චි කරලා. එහෙනම් මම මේක මෙතන හදනවා දර්ශක නීති මගින්. හරි. ඔයාලත් එහෙම ලියලම හදන්න. මේ හදන්නේ දර්ශක නීති මගින්. අපි දර්ශක නීති මගින් මේක හැදුවොත් අපි දන්නවා පාද සමාන බලයන් දෙකක් බෙදද්දී මෙයාලගේ දර්ශකවලට මොකද උනේ? දර්ශක අඩු කරනවා.
පාද සමාන බලයන් දෙකක් බෙදද්දී මතක නැත්තම් බලන්න පෙරලා රතු පාටින් ලියලා තියෙනවා. පාද සමාන බලයන් දෙකක් බෙදද්දී මෙයාලගේ දර්ශක අඩු කරනවා අපි. ඕක තමයි අපි දෙවනියට ඉගෙන ගත්ත දර්ශක නීතිය අත්‍තරම. එහෙනම් අපිට මේකෙන් උත්තරයක් එනවා x වල 5න් 8ක් අඩු කරපුවාම කීයද? ඍණ 3යිනේ. අර වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. 8න් 5ක් අඩු කරලා 3යි කියලා දාලා වැඩි එකේ ලකුණ දානවා. එහෙනම් ඔන්න අපිට ඍණ දර්ශකයක් සහිත උත්තරයක් ආවා. x වල ඍණ 3යි කියලා උත්තරයක් ආවා. ඍණ දර්ශකයක් සහිතව ආවා. එහෙනම් දෙවෙනි අවස්ථාව මම හදනවා සාමාන්‍ය විහිදුවා ලිවීමේ ක්‍රමය මගින්. එහෙනම් අපි ඒකත් ලියමු. සාමාන්‍ය විහිදුවා ලිවීම මගින්. එහෙනම් මේ හදන්නේ සාමාන්‍ය විහිදුවා ලිවීමේ ක්‍රමය මගින්. අපි ලියනවා x වල 5 වෙනි බලය බෙදීම x වල 8 වෙනි බලය. අපිට මේක ලියා ගන්න පුළුවන් x වල 5 බෙදීම x වල 8 කියලා ඉරක් ගහලා. එහෙනම් අපිට මේක විහිදුවලා ලියන්න පුළුවන් x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම ඔන්න ඔහම x අකුරු 5ක්. ඔක බෙදන්න ඕනේ x අකුරු 8කින්. 6යි තව දෙකක් වෙන්න ඕනේ. හරි. ඔන්න ඔහම ලියන්න පුළුවන්. දැන් අපි මේක සුළු කරගත්තොත් මේ x ට x ඒවා එකයි මෙයාට එකයි. මෙයාට එකයි මෙයාට එකයි. මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි. මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි. මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි. එහෙමනම් ඔන්න අපිට අවසාන උත්තරයක් ඇවිල්ලා තියෙනවා. එකේවා 5ක් ගුණ වුණාම එකයි. පල්ලෙහා හරය එනවා අපිට x අකුරු 3ක්. x අකුරු 3ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් සාමාන්‍ය විහිදුවා ලිවීමේ ක්‍රමයට මේකේ විසඳුම එන්නේ අපිට 1 යට x වල 3 වෙනි බලය කියලා. 1 යට x වල 3 වෙනි බලය කියලා ආවේ. හැබැයි දර්ශක නීතිය දාපුවාම x වල ඍණ 3 වෙනි බලය කියලා ආවා. එහෙමනම් ඔන්න අපි ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න ක්‍රමයක් මේක ඇතුළෙම හොයාගත්තා. දැන් ඍණ දර්ශකයක් හැදිච්ච හැටි ඔයාලට මෙතනින් පැහැදිලිනේ කොහොමද ඍණ දර්ශකයක් හැදෙන්නේ කියලා. එතකොට මම ඒක සාමාන්‍ය විහිදුවා ලිවීමේ ක්‍රමය මගින් ලියපුවාම ඒ ඍණ දර්ශකේ නැති වෙලා ධන දර්ශකයක් ඇවිල්ලා. හැබැයි මෙතන x වල ඍණ 3 වෙනි බලය කියලා ආවේ මේකේ ආව අපිට 1 යට x වල ධන 3 වෙනි බලය කියලා. එහෙමනම් දර්ශක නීතිය මගින් හැදුවත් විහිදුවා ලිවීම මගින් හැදුවත් එකම උත්තරේ එන්න ඕනේ හින්දා අපිට ඔන්න අන්තිම තීරණය ගන්න පුළුවන් x වල ඍණ 3 වෙනි බලය කියන කෙනා. අපි මේකත් සාමාන්‍ය පාටින්ම ලියමු. මොකද රතු පාටින් ලියන්න ක්‍රම එකක් තියෙනවා. එහෙනම් අපිට එම නිසා දැන් එම නිසා කියන්නේ මෙන්න මේ 33 දානවා කියලා දන්නවා. දැන් ඔයාලා මේක මෙහෙම ලියා නැවිලා මේක ලියන්නේ මට ඉඩ නැති හින්දා මම මේ පැත්තෙන් ලියන්නේ. එහෙනම් එම නිසා අපිට කියන්න පුළුවන් x වල ඍණ 3 වෙනි බලය සමාන වෙනවා. මෙන්න මේ උත්තරේ සමාන වෙන්න ඕන හින්දා අපිට කියන්න පුළුවන් x වල ඍණ 3 වෙනි බලය සමාන වෙනවා 1 යට x වල 3 වෙනි බලයට කියලා. 1 යට x වල 3 වෙනි බලයට සමාන වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි මේක දර්ශක නීති මගිනුයි සාමාන්‍ය ක්‍රමයෙන්ුයි හදපුවාම අපිට උත්තර දෙකක් ආවා. පෙනුමෙන් උත්තර දෙකක් ආවා. හැබැයි මේ උත්තර දෙක සමානයි. සමාන වෙන්න එපා. එකම ගානනේ. හදන ක්‍රම දෙක වෙනස් වුණාටනේ. එහෙනම් අපි අන්තිමට ලියවයිම නිසා x වල ඍණ 3 වෙනි බලය සමානයි 1 යට x වල 2 වෙනි බලය x වල 3 වෙනි බලය කියලා. හරි. මේ ටික ලියා ගන්නකො එහෙනම්.
හරි. එහෙමනම් අපිට මෙන්න මේ ඍණ දර්ශකයක් ධන කරන්න ක්‍රමයක් මෙතනදී හම්බෙලා තියෙනවා. මේ ලවයේ තිබ්බ ඍණ දර්ශකය එක යට කියලා හරයට ගිහින් ධන දර්ශකයක් වෙලා තියෙනවා. එහෙනම් අපි ලියාගත්තොත් මේක රතු පාටින් ලියාගමු. m වල ඍණ x වෙනි බලය මේක ධන බලයක් වෙනවා මොකද්ද? එක යට m වල ධන x වෙනි බලය විදිහට. ඒ වගේම අපිට ඕකේ අනිත් පැත්ත තිබ්බොත් මෙන්න මෙහෙම හරයේ තියෙනවා ඍණ x වෙනි බලයක්. හරයේ තියෙනවා ඍණ x වෙනි බලයක්. එහෙනම් මේක ධන වෙනවා ලවයට ගිහිල්ලා. m වල ධන x වෙනි බලය විදිහට. හරි. මේ දෙක ලියලා කොටුවකුත් දාගන්නකො. පැහැදිලි නේද? ලවයේ තිබ්බොත් ඍණ බලයක්, ඍණ දර්ශකයක් ඒක එක යට කියලා ධන දර්ශකයක් වෙනවා. ඒ වගේම එක යට කියලා හරයේ තිබ්බොත් ඍණ දර්ශකයක් ඒක කෙලින්ම ලවයට ගිහින් ධන දර්ශකයක් වෙනවා. ඒක රතු පාටින් ලියලා කොටුවක් දාගන්න. අපි ඊට පස්සේ උදාහරණ කීපයක් කරමු. මේ ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරලා කොහොමද ගානක උත්තරයක් ගන්න කියලා අපි උදාහරණ දෙකක් තුනක් කතා කරමු. හරි. මේක ලියාගෙන එහෙනම් යටින් ලියන්නකො මෙහෙම. දැන් පුතේ වෙලාව මදි නම් ලියන්න ඉතින් කරන්න ඕන වැඩේ ඔයාලා දන්නවනේ නේද? වීඩියෝ එක නවත්තලා ලියාගෙන ඊටු ටික බලන එකනේ. හරි. එහෙමනම් යටින් ලියන්න අපි මේකේ උදාහරණ දෙකක් විතර හදලා බලමු. පහත දැක්වෙන ඍණ දර්ශකයන්ගේ පහත දැක්වෙන ඍණ දර්ශකයන්ගේ අගය සොයන්න. පහත දැක්වෙන ඍණ දර්ශකයන්ගේ අගය සොයන්න. හරි. මේ අපේ පළවෙනි එක අපිට දීලා තියෙනවා පහේ ඍණ දෙවෙනි බලය. ඔන්න ඍණ දර්ශකයක් දීලා තියෙනවා. දැන් මේක දර්ශකයේ ඍණ විදිහට තියාගෙන අපිට අගයක් හොයන්න බෑ. එහෙනම් මතක තියාගන්න ඍණ දර්ශකයක අගය හොයන්න කියලා අපිට දීලා තිබ්බොත් පළවෙනියටම අපි කරන්න ඕනේ ඒක ධන දර්ශකයක් බවට පත් කරන එක. එහෙනම් දැන් මේක ලවයේ තියෙන්නේ පහේ ඍණ දෙවෙනි බලය කියලා. අපි එහෙනම් මේක එක යට කියලා හරයට ගන්නවා පහේ ධන දෙක කියලා. දැන් එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් එක යට 5 වරක් 5. එහෙනම් පහේ ඍණ දෙවෙනි බලයේ උත්තරය තමයි එක යට 5 වරක් 5 25යි. එක යට 25යි කියන උත්තරය. හරි. දෙවෙනි එක එක යට දෙකේ ඍණ තුන්වෙනි බලය. එක යට දෙකේ ඍණ තුන්වෙනි බලය. එහෙනම් ඒක දැනටමත් හරයේ තියෙන්නේ හැබැයි ඍණ දර්ශකයක් විදිහට. එහෙනම් අපිට මේක ධන දර්ශකයක් විදිහට ලවයට ගන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය කියලා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් විහිදුවලා ඔන්න ඔහොම උත්තරයක් එනවා අපිට 8යි කියලා. එහෙනම් එක යට දෙකේ ඍණ තුන්වෙනි බලය කියන්නේ උත්තරේ 8යි. තුන්වෙනි උදාහරණය පහ යට 4 ඍණ දෙවෙනි බලය. පහ යට 4 ඍණ දෙවෙනි බලය. දැන් එතකොට එක යට නෙමෙයි තියෙන්නේ පහ යට. හැබැයි අපිට මෙන්න මේක මේ විදිහට ලියා ගන්න පුළුවන් භාග පිළිබඳ දැනුමක් අපිට තියෙන හින්දා පහ ගුණ කිරීම එක යට 4 දෙවෙනි බලය ඍණ දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන් නේ. අපි දන්නවා භාග දෙකක් ගුණ වෙද්දී හරයන් දෙක වෙනම ලවයන් දෙක වෙනම ගුණ වෙනවා. එහෙනම් 5 වරක් එක 5යි කියලා ආපහු මේකම හැදෙනවනේ. අන්න එහෙනම් අපි ලියව පහ ගුණ කිරීම එක යට 4 ඍණ 2යි. දැන් එහෙනම් අපිට මෙන්න මේ 4 ඍණ 2 ලවයට ගන්න පුළුවන් 4 ධන 2යි කියලා. උත්තරයක් එනවා එහෙනම් 4 වරක් 4. 5 වරක් 4 20යි 20 4 80යි කියලා අපිට උත්තරයක් එනවා. ඔය විදිහටම 4 වෙනි ගාන
බලන්න 4 වෙනි ගාන. මම 4 වෙනි ගානේ තුනේ ඍණ 4 වෙනි බලය බෙදීම තුනේ ඍණ 4 වෙනි බලය බෙදීම අපි නිකන් 2යි කියලා ගමුකෝ. 2යි කියලා ගන්නවා. එහෙනම් දැන් මේකේ අගේ හොයද්දී අපි ඉස්සරෝම අර ඍණ 4 වෙනි බලය දර්ශකය ධන කරගන්න ඕනේ. එහෙනම් මේකත් අර මෙන්න මේ විදිහටම අපිට ලියන්න පුළුවන්. දෙකෙන් එක වරක් තුනේ ඍණ 4 වෙනි බලය කියලා. පැහැදිලි නේද? ආපහු එක් වරක් මෙන්න මේක ගුණ වෙලා ආපහු ලවය හැදෙනවනේ. එහෙනම් දැන් අපිට පුළුවන් මෙයාවත් එක යට තුනේ ධන 4 වෙනි බලය කියලා ලියාගන්න. එතකොට අපිට උත්තරයක් එනවා දෙකෙන් එක වරක් එක යට තුනේව 4ක්. එහෙනම් දෙකෙන් එක වරක් එක යට තුනේව 4ක් කියපුවම 3 වරක් 3 9යි 27යි 81යි 81යි. අන්තිම උත්තරේ එනවා හරයන් දෙක වෙනම ගුණ කරපුවාම දෙවරක් 81 162යි එක් වරක් 1 1යි. හරි. ලියා ගන්නකො එහෙනම්. ඔන්න ඍණ දර්ශක ධන දර්ශකයක් බවට පත් කරගෙන අපි යාළගේ උත්තර හෙව්වා. අපිට දර්ශක පාඩමේදී හම්බෙන අවසාන කොටස ලියාගන්න අනුමාත්‍රකාවක් ශුන්‍ය දර්ශක. අනුමාත්‍රකාව ලියාගන්න ශුන්‍ය දර්ශක. ශුන්‍යය කියන්නේ බිඳුව, දර්ශකයේ බිඳුවයි කියන එක. ශුන්‍ය කියන්නේ බිඳුව කියලා දන්නවනේ අපි. එතකොට ශුන්‍ය දර්ශකය තමයි අනුමාත්‍රකාව. ඒ කියන්නේ දර්ශකයේ බිඳුවක් වුණොත් උත්තරේ මොකක්ද කියන එක තමයි අපි මේ හොයන්න හදන්නේ. මේකට මම ගන්නවා අර විදිහම පාද සමාන බලයන් දෙකක් බෙදන්න තියෙන අවස්ථාවක්. පාද සමාන බලයන් දෙකක් බෙදන්න තියෙන අවස්ථාවක් මම මේකෙදිත් ගන්නවා. එහෙනම් මේ බලන්න. ඒවල තුන්වෙනි බලය බෙදීම ඒවල තුන්වෙනි බලය කියලා මම ගන්නවා. ඒවල තුන්වෙනි බලය බෙදීම ඒවල තුන්වෙනි බලය කියලා ගත්තා. එතකොට මේකෙදි අපිට මෙයාවත් අර ඍණ දර්ශකයේදී කතා කරා වගේ අවස්ථා දෙකකට හදන්න පුළුවන්. මම දැන් ඒ විස්තරය ආයෙ ලියන්න යන්නේ නැහැ. ඍණ දර්ශකයේදී කතා කරා වගේ අවස්ථා දෙකකදී අපිට මේක හදන්න පුළුවන්. කොහොමද? එකක් දර්ශක නීති පාවිච්චි කරලා අනිත් එක සාමාන්‍ය විදියට විහිදුවලා ලියලා. එහෙනම් අපි මේක පළවෙනියට හදනවා දර්ශක නීති මගින්. හරි. දර්ශක නීති මගින්. අපි දන්නවා එහෙනම් පාද සමාන බලයන් දෙකක් බෙදන්න තිබ්බොත් දර්ශක නීතිය තමා මෙන්න මේ දර්ශකයන් අඩු වෙනවා කියන එක. එහෙනම් අපිට උත්තරයක් එනවා ඒවල 3න් 3ක් අඩු වුනහම බිඳුවයි. ඔන්න ඒවල බිඳුවයි කියලා අපිට උත්තරයක් ආවා. ඒ කොහොමද අපි හැදුවේ? දර්ශක නීති මගින්. මොකද පාද සමානයි නම් බෙදන්න නම් තියෙන්නේ දර්ශක දෙක අඩු වුණා. එහෙනම් 3න් 3ක් අඩු වුණාම බිඳුවයි. දැන් අපි හදනවා සාමාන්‍ය විහිදුවා ලිවීමෙන්. හරි. සාමාන්‍ය විහිදුවා ලිවීම මගින්. එහෙමනම් ඒවල තුන්වෙනි බලය බෙදීම ඒවල තුන්වෙනි බලය සමානයි. අපි මේකත් ලියා ගන්නවා ඒවල තුන්වෙනි බලය බෙදීම ඒවල තුන්වෙනි බලය කියලා ඉරක් ගහලා. දැන් අපි විහිදුවලා ලියනවා. ඒ අකුරු 3ක් ලවයට එනවා. ඒ වගේම හරයට එනවා ඒ අකුරු 3. දැන් අපිට පුළුවන් ඒට ඒවා එකයි මෙතෙන්ටත් එකයි. මෙතෙන්ටත් එකයි මෙතෙන්ටත් එකයි. මෙතනත් එකයි මෙතනත් එකයි. එහෙනම් එක් වරක් එක එකයි එක් වරක් එක එකයි. එක බෙදීම එකයි කියන්නේ උත්තරේ එකයි කියලා ආවා. අන්න විශේෂ තැනක් නේද? අපිට
දර්ශක නීති පාවිච්චි කරපුවාම මේකේ උත්තරය ආවා ඒවල බිඳුවයි කියලා. ඒ කියන්නේ ශුන්‍ය දර්ශකයක් සහිතව ආවා. අපි සාමාන්‍ය විහිදුවා ලිවීම මගින් සුළු කරපුවාම ඒකේ උත්තරය ආවා අපිට 1යි කියලා. එහෙනම් එම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? ශුන්‍ය දර්ශකයේ වටිනාකම ඒවල බිඳුවෙනි බලයේ වටිනාකම 1යි කියලා. ඔන්න අපි අන්තිමටම හොයාගත්ත දේ. පැහැදිලිනේ? දර්ශක නීතිය දාපුවාම ඒවල බිඳුව කියලා ශුන්‍ය දර්ශකයක් ආවා. සාමාන්‍ය විහිදුවා ලිවීමේ ක්‍රමයේ මගින් උත්තරේ 1යි කියලා ආවා. එහෙනම් මේ උත්තර දෙක සමාන වෙන්න ඕනේ. මොකද එකම ගාන තමයි අපි මේ ආකාර දෙකකට හදපු හින්දා. කලින් වගේමයි. එහෙනම් එම නිසා ඒවල බිඳුව කියන ශුන්‍ය දර්ශකය සමාන වෙනවා 1ට. ලියා ගන්නකො. මෙහෙම ඕනෑම සංඛ්‍යාවක හෝ විජීය පදයක දැන් සංඛ්‍යාවක් තිබ්බත් මේක මෙහෙමම තමයි. ඕනෑම සංඛ්‍යාවක හෝ විජීය පදයක ශුන්‍ය දර්ශකයේ අගය ශුන්‍ය ඒ කියන්නේ බිඳුව තමයි දර්ශකය. ශුන්‍ය දර්ශකයේ අගය 1ට සමාන වේ. 1ට සමාන වේ. අපි මේකට උදාහරණ දෙකක් විතර ලියමු ඉතින්. මේක නම් ලියන්න තරම් උදාහරණයක් නෑ ඉතින්. හරි. මේකටත් අපි උදාහරණ දෙකක් ලියමු. මේ බලන්න. අපිට ලියන්න පුළුවන් පහේ බිඳුවෙනි බලය උත්තරේ 1යි. ඊළඟට 27 බිඳුවෙනි බලය ඒත් උත්තරේ 1යි. 598 බිඳුවෙනි බලය ඒත් උත්තරේ 1යි. m වල බිඳුවෙනි බලය ඒත් උත්තරේ 1යි. ඊළඟට x ගුණ කිරීම y ගේ බිඳුවෙනි බලය ඒත් උත්තරේ 1යි. ඊළඟට තව එකක් අපි ගමු 5යි ABC ගේ බිඳුවෙනි බලය ඒත් උත්තරේ 1යි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ශුන්‍ය දර්ශකයට උදාහරණ කීපයක් බලන්න පුළුවන්. එතකොට අපි මතක තියාගෙන ඉන්නේ ඕනෑම එකක බිඳුවෙනි බලය 1යි කියන එක. සරලවම ඕක තමයි. ඕනෑම එකක බිඳුවෙනි බලය කාගේ බිඳුවෙනි බලය ගත්තත් උත්තරේ 1යි. පැහැදිලි නේ? එහෙනම් පුතේ ඔයාලට මේ පාඩමේ අභ්‍යාස ටික ඔක්කොම කරන්න පුළුවන්. දැන් මතකයිනේ අපි කරන්න ඕන විදිහ නේද? මේ වීඩියෝ එක බලලා නෝට් එක ලියාගෙන මට පොතේ ෆොටෝ ගහලා එවන්න ඕනේ. ඒ වගේම මේ පාඩමේ අභ්‍යාස ටික කරලා ඒ අභ්‍යාස ටිකත් මට ඒ විදිහටම WhatsApp වලින් එවන්න ඕනේ. තම තමන්ගේව වෙන වෙනම. මම තව ඉස්සරහදී මේ අභ්‍යාස ටිකත් වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා. එතකොට ඔයාලට පුළුවන් කරපු අභ්‍යාසවල අඩුපාඩු ටික බලා ගන්න. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම.